අපි මේ ගිය සතියේ කතා කරේ ගෙවන බැංකුකරු සහ රැස් කරන බැංකුකරු අතර දෙදෙනාගේ තියෙන වගකීම වෙන වෙනම. ඒකට ඒකේ තියෙන තවත් දැන් අපි විනිමය බිල්පත් ආඥා පනත අනුව තමයි ගෙවන බැංකුකරු සහ රැස් කරන බැංකුකරුගේ වගකීම කතා කරේ. විශේෂයෙන්ම විනිමය බිල්පත් ආඥා පනතේදී ගෙවන බැංකුකරු සහ රැස් කරන බැංකුකරු අතර සම්බන්ධය ඇති වෙන්න හේතුව තමයි අපි දන්නවා චෙක් පතක්. එහෙම නැත්නම් චෙක් එකක් ගනුදෙනු වෙනකොට එහෙම නැත්නම් චෙක් එකක් නිකුත් කරාට පස්සේ යම් පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ගේ අතට ඒ පුද්ගලයා අපි හිතමු අනකරු ආදායකයාගේ අතට චෙක් පතක් දුන්නට පස්සේ ආදායකයා තමන්ගේ බැංකු ගිණුමට තැන්පත් කරා. එතකොට තමන්ගේ බැංකු ගිණුමට ඒ කියන්නේ ආදායකයාගේ බැංකු ගිණුමට තැන්පත් කරාට පස්සේ ආදායකයාගේ බැංකුව තමයි මේ චෙක් පත රැස් කරන්නේ. එයා තමයි එතකොට රැස් කරන බැංකුකරු කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම ගෙවන බැංකුකරු කියලා අපි කිව්වේ අර අනකරුගේ බැංකුව. එහෙම නැත්නම් අනලාභී බැංකුව. එතකොට හැමතිස්සෙම චෙක් පතක් ගෙවන අවස්ථාවේදී මේ ගෙවන බැංකුකරු සහ රැස් කරන බැංකුකරුට කාර්යයන් දෙකක් ටියුට් එක ගිය සතියේ ටියුට් එකමයි තාම කතා කරන්නේ. ඒකේ මම ඉස්සරහට එනකොට කියන්නම් ඊගාව ටියුට් එකේ. එතකොට අපි මේකේදී මූලික වශයෙන්ම මතක තියාගන්න ඕනේ මේ ගෙවන බැංකුකරු සහ රැස් කරන බැංකුකරු කියන කාර්යයන් දෙක එකම බැංකුවක් කරත් ඔවුන්ට මේ වගකීම් දෙක වෙන වෙනම එනවා. අපි කිව්වා සමහර අවස්ථාවක ගෙවන බැංකුවයි රැස් කරන බැංකුවයි කියන දෙකම එකම බැංකුවකට කරන්න වෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතමු රැස් කරන බැංකුකරු විදිහට වැඩ කරන්න වෙනවා ගෙවන බැංකුවටම. මොකද ආදායකයාගේ ගිණුමක් තියෙන්නේ අනකරුගේ ගිණුම තියෙන බැංකුවෙමයි. එහෙම නැත්නම් ධාරක විදිහට චෙක් පත ඩිපොසිට් කරන්නේ අනකරුගේ බැංකුවේම වෙනත් ගිණුමකට. එතකොට අනකරුගේ බැංකුවේම වෙනත් ගිණුමකට උනාම ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියන බැංකු දෙකම එකක් විදිහට තමයි ඉගන්නේ. බැංකුව එකයි. නමුත් එයාට එකම බැංකුව ඇතුලේ මේ කාර්යයන් දෙක වෙන වෙනම කරන්න වෙනවා. රැස් කරන බැංකුවේ කාර්ය වෙනම කරන්න වෙනවා. ගෙවන බැංකුවේ කාර්ය වෙනම කරන්න වෙනවා. මේක නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ හරියටම තේරුම් ගන්න මේ ගෙවන බැංකුකරු සහ රැස් කරන බැංකුකරුගේ කාර්ය ඒ මත තමයි මේ නිෂ්කාශන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නිෂ්කාශන ක්‍රියාවලිය කියන එකට සම්බන්ධ වෙන්නේ මේ ගෙවන බැංකුවේ සහ රැස් කරන බැංකුවේ කාර්යයන් දෙකේ එකතුව. සම්පූර්ණ නිෂ්කාශන ක්‍රියාවලිය කියන්නේ ඒකනේ. එතකොට අනිවාර්යෙන් අපිට යම් මූල්‍ය පද්ධතියක එහෙම නැත්නම් රටක මූල්‍ය පද්ධතියට විශාල වශයෙන් බලපාන්නේ රටේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය. ගෙවීම් සහ පියවීම් පද්ධතිය කියලා කියන්නේ යම් පුද්ගලයෙක්ට කොහොමද ගෙවන්නේ? එතකොට ඒ ගෙවීම සිද්ධ වෙන්නේ ගෙවීම සිද්ධ වුණාට පස්සේ පියවීම කොහොමද කරගන්නේ? මේ දෙක තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධතියෙන් තීරණය වෙන්නේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට මේ ගෙවීම් සහ පියවීම් පද්ධතියේ කාර්යක්ෂමතාවය බලපාන. ඒ නිසා මේ රැස් කරන බැංකුවේ සහ ගෙවන බැංකුවේ කාර්ය අපි වෙන වෙනම නැවත වතාවක් මතක් කරගන්න ඕනේ. ඒකත් එක්ක සම්බන්ධ වෙනවා මේ ගෙවීම සහ පියවීම සම්බන්ධ සියලු කාරණා මේ ඇතුලේ තියෙනවා. එතකොට අපි ගිය සතියේ කතා කරපු එක නැවත මතක් කරොත් ගෙවන බැංකුවට අපි කිව්වා එයාට තියෙන වගකීම. එහෙම නැත්නම් ගෙවන බැංකුවේ මූලික වගකීම තමයි ගෙවන බැංකුව ගැන කතා කරන වෙලාවේ කිව්වා ගෙවන බැංකුවක් මූලික වශයෙන්ම කරන්න ඕන තමන් නොසලකිලිමත්භාවයෙන් තොරව ඒ වගේම සත්භාවයෙන් මේ ගෙවීම සිද්ධ කරන්න ඕන. ඒතකොට නොසලකිලිමත්භාවයෙන් තොරව කියන එකේදී අපි කිව්වා මේ කිසිම ආකාරයකින් ගෙවන බැංකුවකට තමන්ට කළ යුතු ක්‍රියාවන් වලින් මගහරින්න බෑ. බැංකුවක් චෙක් පතක් ගෙවනකොට චෙක් පතේ බලන්න ඕන සියලු දේවල් බලන්න ඕන. ඒතකොට චෙක් පතේ සාමාන්‍යයෙන් අපි චෙක් එකක් ගෙවනකොට නිසි සැලකිල්ලෙන් චෙක් පතක් ගෙවනවා කියන්නේ ටෙක්නිකල් එරර්ස්. එහෙම නැත්නම් චෙක් පතේ මතු පිට තියෙන සියලු දේ නිවැරදිව බලලා එතන මතු පිට මොනවා හරි වැරද්දක් තියෙනවා නම් චෙක් එක ගෙවන්න බෑ. ඒ වගේම මේ සත්භාවයෙන් කටයුතු කරන්න ඕන. සත්භාවයෙන් කටයුතු කරනවා කියන්නේ කිසිම අවස්ථාවක වංචාවක් වෙලා කියන එක බැංකුව දන්නවනම්
බැංකුවට මේ චෙක් පත ගෙවන්න බෑ. අන්න එසේ කරොත් විතරයි ගෙවන බැංකුව තමන්ගේ යුතුයකම හරියට ඉටු කරා වෙන්නේ. එහෙම නැත්නම් චෙක් පතේ නියම හිමිකරුට ගෙවන බැංකුවට වග කියන්න වෙනවා. මොකද චෙක් පතේ නියම හිමිකරු සහ රැගෙන එන්න සමහර විට දෙදෙනෙක් විය හැකියි. චෙක් පතේ නියම අයිතිකාරයා සහ රැගෙන එන්න. එහෙම නැත්නම් ධාරක සහ නියම හිමිකරු දෙදෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී චෙක් පත රැගෙන ආපු කෙනාට අපි ගෙව්වට නියම හිමිකරුට පසු අවස්ථාවක පුළුවන් බැංකුවෙන් වන්දි අරගන්න. එහෙම නැත්නම් ඔහුට සිදුවිච්ච අලාභය අය කරගන්න. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම් අනිවාර්යයෙන්ම බැංකුව සත්භාවයෙන් සහ නොසැලකිලිමත්භාවයෙන් තොරව ගෙවන්න ඕන. එතකොට මේ වචන දෙකේ අදහස සරලව ගන්න සත්භාවය කියන්නේ කිසිම ආකාරයක වංචාවක් සිදු වෙලා තිබුණත් ඒ පිළිබඳව නොදැන මේ ගෙවීම සිද්ධ කරන්න. සමහර විට මේ චෙක් පත හොරගම් කරලා තියෙන්න පුළුවන් ධාරක. එයාගේ නෙමෙයි ඇත්තටම අයිතිය තියෙන්නේ. නමුත් බැංකුවේ බව දැනගෙන ඉන්න බෑ. ඒ වගේම නොසැලකිලිමත්භාවයෙන් යුතුව කටයුතු කරන්න බෑ. චෙක් පතක් ගෙවනකොට කළ යුතු සාමාන්‍ය සැලකිල්ල ඒ ආකාරයට මිටු කරන්න ඕන. කිසිම අවස්ථාවක චෙක් පතකට සිදුවෙන්න පුළුවන් වංචනික දෙයක්, එහෙම නැත්නම් චෙක් පතක් වෙනස් කිරීමකට ලක් කරපු දෙයක් පැහැදිලිව පේන අවස්ථාවක ගෙවන බැංකුවට ගෙවන්න බෑ. මොකද අපි දන්නෝ චෙක් එකක පොඩි හරි වෙනසක් සිද්ධ වෙනවා නම් මතු පිට ඒක අනිවාර්යයෙන්ම අනකරු විසින් නැවත තමාගේ අත්සන යොදලා එය වැරද්ද නිවැරදි කරන්න. එසේ නැත්නම් ඒ වැරද්ද විච්ච දේ සම්පූර්ණ කපලා අනකරු නැවත ඔහුගේ සම්පූර්ණ අත්සන යොදලා ඔහුගේ නිවැරදි දෙය සඳහන් කරන්න ඕන. සාමාන්‍යයෙන් චෙක් පතේ තියෙන මූලික වැදගත් කරුණු ටික මොනවද? දිනය, අකුරෙන් ඉලක්කමින් මුදල, ඒ වගේම ආදායකයාගේ නම. ඔය ටික පැහැදිලිවම යම් ආකාරයක වෙනස්කමක් ලක් කරලා තියෙනවා නම් ඒ වෙනස්කමට අනකරුගේ සම්පූර්ණ අත්සන තියෙන්න ඕනේ. ඒ නැති අවස්ථාවක අනකරුගේ අත්සන නැමතුව ගෙව්වොත් අන්න නොසලකිල්ල නැති වුණා. එහෙම නැත්නම් දිනය පසු, ඒ කියන්නේ අපිට පුළුවන් බැංකුවකට චෙක් පතක් ගෙවන්න කොච්චර කාලයක චෙක් එකක්ද ගෙවන්න පුළුවන්? චෙක් එක නිකුත් කරපු දවස් ඉඳලා චෙක් පතක් නිකුත් කළා කොච්චර කාලයක් යනකම් ගෙවන්න පුළුවන්ද? අපි ඊයේ සතියේ කතා කරා මේක. ඔව්. දින 60යි නෙවෙයි මාස 6යි. ඒක විනිමය විල්පත් ආඥා පනතේ කොතනද සඳහන් වෙන්නේ? චෙක් පත කල්ලිකුත් වීම සම්බන්ධයෙන් විනිමය විල්පත් ආඥා පනතේ කොහෙද සඳහන් වෙන්නේ? නැත්තම් මොන නීතියෙන්ද අපිට 6 මාසයේ සම්බන්ධය නීති ප්‍රතිපාදනයේ තියෙන්නේ කොහොමද? මතක නැද්ද? ඔව්. ඒක විනිමය විල්පත් ආඥා පනතේ නෙවෙයි, බැංකු පරිචය අනුව තමයි මාස 6ක කාල සීමාව චෙක් පතක් සඳහා වළංගු වෙනවා කියලා කිව්වේ. දැන් මේක තමයි අපිට ඔළුවේ තියෙන්න ඕන. චෙක් පතක් ගෙවන බැංකුකරුවෙක් විදිහට තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරා වෙන්නේ මේ නියම චෙක් එකකට කිසිම වංචාවක් නොදැන නොසලකිලිමත්භාවයෙන් තොරව ගෙවි. ඊගාවට අපි අනිත් පැත්තට බලමු රැස් කරන බැංකුකරුගේ වගකීම මොකක්ද කියලා. તો රැස් කරන බැංකුකරුට සම්බන්ධව අපි කතා කරා. දැන් සාමාන්‍ය රැස් කරන බැංකුකරුට වෙන්න පුළුවන් ප්‍රධානම තත්ත්වය තමයි අපිට වෙන්න පුළුවන් සමහර වෙලාවට රැස් කරන බැංකුවක් තමන්ගේ ගනුදෙනුකරුට රැස් කිරීම කරන්න. ඒ කියන්නේ ගිණුමක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. ගිණුමක් නැති කෙනෙකුට රැස් කිරීම කරන්න බෑ. ඒකට අනිවාර්යෙන් පළවෙනි දේ තමයි ගිණුමක් තියෙන කෙනෙකුට තමයි රැස් කිරීම කරන්න ඕන. එහෙනම් ගිණුම විවෘත කරන වෙලාවේ ඉඳලම රැස් කරන බැංකුකරුට වගකීමක් එනවා තමාට ගිණුමක් විවෘත කරන්න එන ගනුදෙනුකරු ඔහුගේ තොරතුරු නිවැරදිව නොදී ගිණුම විවෘත කරොත්
හිතමු AB සිල්වා ඇවිල්ලා ගිණුමක් විවෘත කරනවා. එයා දන්නෝ එයාට වෙන කාගේ හරි A සිල්වට එන චෙක් එකක් Tamanට ඩිපොසිට් කරගන්න ඕන. මෙයාගේ ඇත්තනම් AB සිල්වා නමුත් මෙයාට අවශ්‍යතාවයක් තියෙනවා A සිල්වට එන චෙක් එකක් ඩිපොසිට් කරගන්න. ඒකේ මුදල් ලබා ගන්න. ඒ වෙලාවේදී මොකද කරන්නේ? එයා ඇවිල්ලා A සිල්වා කියලා ගිණුම විවෘත කරනවා. අන්න ඒ අවස්ථාවේදී බැංකුව නිසි පරිදි නිසි සැලකිල්ල දක්වන්නේ නැහැ ගිණුම විවෘත කරන අවස්ථාවේ. මොකද කරන්නේ? චෙක් තමන් ගිණුම විවෘත කරන වෙලාවේදී යා නිවැරදි පරිදි එක්ක නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක එහෙම නැත්නම් ගනුදෙනු කරුගේ අනන්‍යතා වෙනත් සහතිකයක් පාස්පෝර්ට් එක හරියට බලන්නේ යා ඒ සිල්වා කියලා අර ගනුදෙනු කරු තමන්ගේ මැන්ඩේට් එකේ ලියන නමම යා සඳහන් කරගෙන ගිණුම විවෘත කරනවා. ඒ කරන්නෙම අර අනාගතයේ කරන්න තියෙන කරන්න බලාපොරොත්තු වෙන වංචනික ක්‍රියාවක් තමයි මේ රැස් කරන බැංකුකරු හරහා කරගන්න හදන්නේ ගිණුම් හිමියා. ඒ නිසා හොඳට මතක තියාගන්න රැස් කරන බැංකුකරුගේ වගකීම ආරම්භ වෙන්නේ චෙක් පතක් රැස් කරන අවස්ථාවේ නෙවෙයි ගිණුම විවෘත කරන අවස්ථාවේ. එතකොට අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඕනෑම බැංකුවක් වාණිජ්‍ය බැංකුවක් තමන්ගේ ගිණුමකට තමන්ගේ බැංකුවේ ගිණුමකට චෙක් පතක් රැස් කරන්න අවශ්‍ය වෙන පුද්ගලයෙක් තමන් ගාව ගිණුමක් විවෘත කරගන්න එනකොට එයාගේ හිතේ තියෙන එක අපි අහන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕන කොයි වෙලාවක හරි මේ විවෘත කරන ගිණුමට චෙක් පත් රැස් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ ගිණුම විවෘත කරන අවස්ථාවේ ඒ සියලු විස්තර හරියටම බලලා නිසි පරිදි ගිණුම විවෘත කරන්න ඕන. එසේ නොමැතිව ගිණුම විවෘත කරොත් අන්න නොසැලකිල්ලෙන් යුතුව කටයුතු කරා වෙනවා. මොකද රැස් කරන බැංකුකරුගේ කාර්ය සම්බන්ධයෙන්ුත් තියෙන්නේ අපි ඒක කතා කරා විනිමය බිල්පත් ආඥා පනතේ රැස් කරන බැංකුකරුගේ ආරක්ෂාව ගැන අපිට යම් අවස්ථාවක රැස් කරන බැංකුකරුවෙක් තමන්ගේ ගනුදෙනුකරු වෙනුවෙන් ඒ වගේම නොසැලකිලිමත්භාවයෙන් තොරව චෙක්පත් රැස් කරනව නම් එය නියම හිමිකරුට රැස් කරාසේ සලකනවා. ඒක විනිමය බිල්පත් ආඥා පනතේ 82 වෙනි වගන්තියේ තියෙනවා. මොකද්ද තියෙන කොන්දේසි දෙක? තම ගනුදෙනුකරු වෙනුවෙන් රැස් කරන්න ඕන. ඒ වගේම නොසැලකිලිමත්භාවයෙන් තොරව සත්භාවයෙන් මේ රැස් කිරීම සිද්ධ කරන්න ඕන. ඒතකොට සත්භාවය කියන එක අපි දන්නවා වංචාවක් තිබුණත් වංචාවක් වෙලා තිබුණත් මේ ගැන අපි දැනගන්න නැතුව ඉන්න ඕන. බැංකුකරු එය දැනගන්න නැතුව ඉන්න ඕන. ඒ වගේම නොසැලකිලිමත් නොවි චෙක් පත රැස් කරන්න ඕන. එහෙම කරොත් රැස් කරන බැංකුවේ වගකීම හරියට ඉටු කරා ඒ කියන්නේ නියම හිමිකරුට රැස් කරාසේ සලකනවා. එතකොට එහෙම නැති වුණොත් බැංකුකරු රැස් කරන බැංකුකරු නිසි පරිදි රැස් කිරීම කරා වෙන්නේ අර කියන කොන්දේසි 3ට අනුව රැස් කරොත් විතරයි. තම ගනුදෙනුකරු වෙනුවෙන් රැස් කිරීම කරන්න ඕන නොසැලකිලිමත් නොවි සත්භාවයෙන් මේ රැස් කිරීම කරන්න. එහෙම රැස් නොකරොත් චෙක්පතේ නියම හිමිකරුට වග කියන්න වෙනවා රැස් කරන බැංකුවකට. එතකොට අපි එහෙම නොකර ඒ කියන්නේ අපි කියමු මේ කොන්දේසි තුන එකඟව කටයුතු කරොත් නියම හිමිකරුට රැස් කරාසේ නීතිය සලකනවා. එහෙනම් අනිවාර්යයෙන්ම නීතියෙන් තම වගකීම ඉටු කරායයි පෙන්වන්න නම් රැස් කරන බැංකුකරු මෙන්න මේ කොන්දේසි තුන ඉටු කරන්න ඕන. එතකොට තම ගනුදෙනුකරුට සත්භාවය කියන එක සම්බන්ධයෙන් විනිමය බිල්පත් ආඥා පනතේ 92 වෙනි වගන්තියේ තියෙනවා කිසිදු වංචාවක් නොදැන මේ රැස් කිරීම සිද්ධ කරන්න ඕන. ඒ කියන්නේ කිසිම අවස්ථාවක රැස් කරන බැංකුකරුට බෑ වංචාවක් උනායයි දැනෙනවා නම් ඒ රැස් කිරීම සිද්ධ කරන්න. එහෙනම් තමන් වංචාව නොදැන රැස් කිරීම කරන්න පුළුවන්. එම වංචාව දැනගත්තොත් ඔවුන්ට බැරි වෙනවා රැස් කිරීම සිද්ධ කරන්න. ඊගාවට නොසැලකිලිමත් නොවි. නොසැලකිලිමත් නොවි කියන්නේ නිසි සැලකිල්ලෙන් යුතුව ක්‍රියා කිරීම. එහෙනම් බැංකුකරුවා සෑම විටම නිපුණත්වයෙන් යුතුව. එහෙම නැත්නම් බැංකු පරිචය පිළිබඳව හොඳ දැනුමකින් යුතුව මේ රැස් කිරීම කරන්න ඕන. එතකොට විනිමය බිල්පත් ආඥා පනතේ මේ සම්බන්ධයෙන් මේ නොසැලකිලිමත්භාවයෙන් තොරව කියන එක සම්බන්ධයෙන් තියෙන පුළුල් නිර්වචනය ඇතුලේ අපිට දීලා තියෙන විශාල වගකීමක් බැංකුකරුවට කොහොමද මේ නොසැලකිලිමත්භාවයෙන් තොරව කටයුතු කරන්නේ කියලා. ඒතකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕන නොසැලකිලිමත්භාවයෙන් තොරව කියන්නේ නිසි සැලකිල්ලෙන් යුතුව.
තොට විශේෂයෙන්ම බැංකුවකට චෙක්පත ගිනුමක් විවෘත කරන්න එන වෙලාවෙදී ඒ පුද්ගලයාගේ සියලු විස්තර දැනගන්න. තොට එයා වැඩ කරන්නේ කොහෙද? ඒ විතරක් නෙමෙයි පුරුෂයෙක් නම් එයාගේ දැන් කාන්තාව එයා කියන්නේ වයිෆ් ගේ විස්තරත් අපි දැනගෙන ඉන්නවා. එයා කොහෙද රස්සාව කරන්නේ? මොකද ඒකට අවශ්‍ය වෙන්නේ එහෙම නැත්නම් කාන්තාව නම් එයාගේ ස්වාමි පුරුෂයාගේ රැකියාව මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕන. සමහර වෙලාවට පුළුවන් එයාගේ හස්බන්ඩ්ගේ වැඩ කරන තැන account එකට ක්‍රෙඩිට් වෙන්න ඕන චෙක් එකක් ගෙනල්ලා ක්‍රෙඩිට් කරගන්න තමන්ගේ පෞද්ගලික ගිණුමට. ඒක නිසා අපි මේ පුද්ගලයා පිළිබඳ හොඳ දැනුමකින් ගිණුම විවෘත කරන්න ඕන. දැන් know your customer එහෙම නැත්නම් KYC කියන එක සංකල්පය එන්නේ ගනුදෙනුකරු හඳුනා ගැනීම කියන සංකල්පය එන්නේ මුදල් විශුද්ධීකරණ පනත ත්‍රස්තවාදී මූල්‍ය කරන පනත ලංකාවට හඳුන්වා දීපු 2009 8න් පස්සේ. හැබැයි මීට කලින් ඉඳලා විනිමය බිල්පත් ආඥා පනතේ තියෙන ගනුදෙනුකරු පිළිබඳව නිසි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරනවා කියන්නේ ඔහුගේ තොරතුරු සියල්ල දැනගෙන තමයි ගිණුම විවෘත කරන්න ඕන. එතකොට අපිට මේ විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන අනුවම අපිට තියෙනවා වගකීමක් බැංකුකරු විදිහට බැංකුකරු සමග සම්බන්ධ වෙන ගනුදෙනුකරු පිළිබඳ සියලු විස්තර දැනගන්න. එතකොට එසේ නොකර රැස්කිරීම සිදු කරොත් අපි හිතමු විදුහල්පති නාලන්දා විද්‍යාලය කියලා තියෙන ලියලා තියෙන චෙක් එකක් ඒ පෙරේරාගේ ගිණුමට රැස් කරොත් එයා තමයි විදුහල්පති. ඒ අවස්ථාවේ විදුහල්පති එයා. ඒක වැරදිද හරිද? ඒ පෙරේරාගේ පෞද්ගලික ගිණුමට රැස් කරනවා විදුහල්පති නාලන්දා විද්‍යාලය කියලා තියෙන චෙක් එකක්. ඒක නිවැරදි රැස් කිරීමක්ද වැරදි රැස් කිරීමක්ද? සමහර විට ඒ පෙරේරාගේ විස්තරය ඇති එයාගේ රැකියාව කියන තැන දාලා ඇති විදුහල්පති නාලන්දා විද්‍යාලය. දැන් ඒක නිවැරදිද වැරදිද? ඔව්. ඒ කියන්නේ කොයි වෙලාවකවත් නිල චෙක් පතක් පෞද්ගලික ගිණුමකට රැස් කරන්න බෑ. ඒක තමයි නොසැලකිලිමත් භාවයෙන් තොරව වැඩ කරා කියන්නේ. නැත්තම් අපි පෞද්ගලික ගිණුමකට රැස් කිරීම කරොත් නිල චෙක් පතක් එතන නොසැලකිල්ලෙන් වැරද්දක් කරා. එහෙම නැත්තම් නොසැලකිලිමත් ආකාරයට රැස් කිරීම කරා වෙනවා. ඒ වගේම තව එකක් තමයි ආයතනයක නමකට තියෙන චෙක් පතක් එහෙම නැත්තම් ව්‍යාපාරයක නමකට තියෙන චෙක් පතක් පුද්ගලික ගිණුමකට තැන්පත් කිරීම. ව්‍යාපාරයේ නමට තියෙන චෙක් පතක් පුද්ගලයෙක්ගේ ගිණුමට තැන්පත් කිරීම. ඒකත් නීත්‍යානුකූල නැහැ. නොසැලකිලිමත් ආකාරයට ක්‍රියා කරා වෙනවා. ඔන්න ඔතෙන්දී බැංකුකරුවාට එනවා යම් යම් අවස්ථාවල අර ප්‍රායෝගික ගැටලු. අපි හිතමු මෙහෙම තත්ත්වයක්. මේ අහන ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන උත්තරයක් දෙන්න. කමල් පෙරේරා කියලා තියෙන account එකට කමල් ස්ටෝස් කියලා තියෙන චෙක් එකක් ඩිපොසිට් කරන්න පුළුවන්ද බැරිද? චෙක් එකේ ආදායකයාගේ නම තියෙන්නේ කමල් ස්ටෝස්. ගිණුම් හිමියාගේ නම කමල් පෙරේරා. ඔව් එතන බැහැයි කියන උත්තරේ ඔව් පුළුවන් වෙන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක. එහෙම නැත්නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය බැංකුවට දීලා තිබුණොත් ඒක පුළුවන්. හැබැයි ඒකේ හොඳටම මතක තියාගන්න ඕනේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්යයෙන්ම තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න ඕන. කමල් පෙරේරා තනි අයිතිකරු විදියට සඳහන් වෙන්න ඕන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. එහෙම වුණොත් පුළුවන්. අන්න ඒව තමයි ප්‍රැක්ටිකල් වෙන ප්‍රශ්න. ඒතකොට කමල් පෙරේරා තනි අයිතිකරු විදියට එහෙම නැත්නම් අයිතිකරු කමල් ස්ටෝස් කියලා අපිට BR එක දීලා තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක කරන්න බෑ. මොකද එසේ කරොත් අනිවාර්යයෙන්ම අපි නොසැලකිලිමත් ලෙස කටයුතු කරා කියලා රැස් කරන බැංකුවේ තියෙන අර වගකීම නැති වෙනවා. ඒ කියන්නේ තමන් හරියට වගකීම ඉටු කරේ නෑ. එතකොට අනිවාර්යයෙන්ම නියම හිමිකරුට පුළුවන් අපිට විරුද්ධව නඩු දාන්න. ඒ වගේම
ජොයින්ට් account එකකට ලියලා තියෙන චෙක් එක. කියන්නේ බද්ධ ගිණුමක්. ඒක එහෙම නැත්නම් ලියලා තියෙන්නේ හවුල්කරුවන් දෙදෙනෙක්ගේ හවුල් ව්‍යාපාරයකට ලියපු ගිණුම චෙක් එකක් තනි අයිතිකරුවෙකුට. එහෙම නැත්නම් එක හවුල්කරුවෙක්ගේ ගිණුමකට තැන්පත් කිරීම කරන්න බෑ. අන්න ඒ අවස්ථාවත් මතක තියාගන්න ඕනේ. එවැනි අවස්ථාවක එහෙම නැත්නම් බද්ධ ගිණුමක නමින් තියෙන එක තනි අයිතිකරුගේ ගිණුමට බෑ. හැබැයි තනි එක්කෙනෙක්ගේ නමින් තියෙන චෙක් එකක් බද්ධ එකට පුළුවන් නේ. ඒක අනිත් පැත්ත ප්‍රශ්නයක් නෑ. මොකද ඒක Taman කැමැත්තෙන් ඒක ඩිපොසිට් කරනවනේ. දෙපැත්ත හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේක තමයි රැස් කරන බැංකුකරුගේ කාර්ය අපි හරියට තේරුම් ගත්තා වෙන්නේ. එහෙම නැත්නම් අපි රැස් කරන බැංකුකරුගේ කාර්ය නිසි පරිදි තේරුම් නොගෙන රැස් කිරීමක් කරොත් අනිවාර්යයෙන්ම ඒ නිසි පරිදි කරපු රැස් කිරීමක් නොවේ. එහෙම නැත්නම් අපි නොසලකිලිමත් භාවයෙන් තොරව එහෙම නැත්නම් නොසලකිලිමත් නොවි කර රැස් කිරීමක් නොවන බවට අධිකරණය තීරණය කළා රැස් කරන බැංකුකරුට විරුද්ධව අඩුවකින් අර නියම හිමිකරුට වන්දි ලබා ගැනීමේ හැකියාව වෙනවා. ඒ වගේම විකල චෙක්පත් එහෙම නැත්නම් ස්ටේල් චෙක්ස් කියන්නේ ඉරිච්ච චෙක් එකක් ගෙනල්ලා ඩිපොසිට් කරොත් ඒක බාර ගැනීම කරන්න බෑ. ඇයි ඒකට හේතුව? ඉරිච්ච චෙක් එකක් පොඩ්ඩක් ඒ කියන්නේ පැහැදිලිව මේ වගේ චෙක් එකක් මෙහෙම ඉරිලා තියෙනවා. මේ වගේ අවස්ථාවක චෙක් එකේ කෑල්ලක් නැහැ. ඒව නැත්තම් මෙතනින් කෑල්ලක් නැහැ නැත්තම් මෙහෙන් කෑල්ලක් නැහැ. මෙන්න මේ වෙලාවට චෙක් එක ඩිපොසිට් කිරීම කරන්න බෑ. මේක අපි විකල චෙක් පතක් එහෙම නැත්නම් ස්ටේල් චෙක් කියලා රිටර්න් කරන්න. ඇයි ඒක චෙක් එක ගන්න බැරි? මොකද මේ මෙතන අපි දන්නේ සමහර විට අනකරු විසින් ඔතන මොනවා හරි ලියලා තියෙන්න පුළුවන්. ඇත්තටම මේක ස්වභාවික ඉරිලා නෙවෙයි. ආදායකයා හෝ එහෙම නැත්නම් ධාරකෝ ඒක ඇල්ලේ යාට අවාසි නිසා ඉරලා ගෙනත් දෙන්න පුළුවන්. ඒ නිසා අපිට සම්පූර්ණ චෙක් එක පේන්නේ නැති කිසිම අවස්ථාවක රැස් කරන බැංකුවකට එය රැස් කරන්න බෑ. පැහැදිලිද? එතකොට චෙක් එකක් ඉදිලා තිබුණොත් ඒ වගේ වෙලාවක අපිට රැස් කරන්න බෑ. ඒ වගේම චෙක් එකක් මතුදාතමන රැස් කිරීම සිද්ධ කරන්න බෑ. කියන්නේ අනාගත දිනක චෙක් පතක් අපිට අද දිනේ රැස් කරන්න බෑ. ඒ කියන්නේ අද දිනය 7 වෙනිදා පෙබරවාරි 10 වෙනිදා තියෙන දිනේ සහිත චෙක් එකක් අද අපිට රැස් කිරීම කරන්න බෑ. මේකත් හොඳට මතක තියාගන්න ඕන. මේකේ වගකීම තියෙන්නේ රැස් කරන බැංකුවට. අපි මතුදාතම චෙක් පතක් රැස් කරලා ගෙවීමක් සිද්ධ වෙලා අපි හිතමු ඒ දිනේදී යම් ආකාරයක අනකරු මිය ගිහිල්ලා තිබ්බා. එහෙම නැත්නම් අනකරු ගෙවීම නැවැත්වීමේ නියෝගයක් කෙවුව බැංකුවට. අන්න එහෙම තත්ත්වයක් වුණොත් අර නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීමේ වගකීමෙනෝ රැස් කරන බැංකුවට. ඒ වගේම තවත් විශේෂ තත්ත්වයක් තමයි පසු ඒ කියන්නේ කල්ලිකුත් වූ චෙක් පතක් රැස් කිරීම කරන්නත් බෑ. දැන් කල්ලිකුත් වූ චෙක් පතක් කියන එක අපි කලින් දන්නවා කොච්චර කාලයකට පස්සේද චෙක් එකක් කල්ලිකුත් වෙන්නේ කියලා. ඒකට මාස 6ක් පහු වුණොත් අපිට චෙක් එක රැස් කිරීම කරන්න බැරි වෙනවා. ඔය ටික හරියට කරොත් අපි නොසැලකිලිමත් භාවයෙන් තොරව කටයුතු කරා කියලා ඔප්පු කරන්න පුළුවන්. හැබැයි අපි අතින් එය හරියට ඉටුනේ නැත්තම් නොසැලකිලිමත් භාවයෙන් යුතුව කටයුතු කරපු නිසා රැස් කරන බැංකුකරුට විරුද්ධව චෙක් පතේ නියම හිමිකරුට නඩු පවරලා මේ අලාභය අය කරගන්න පුළුවන්. එතකොට චෙක් පතක් රැස් කරනකොට රැස් කරන බැංකුකරු දෙපැත්තකින් වගකීමකට ලක් වෙනවා. පාර්ශව දෙකකට. එකක් තමයි චෙක් පතේ නියම හිමිකරු. අනිත් එක තමයි තම ගනුදෙනු කරු. සාමාන්‍යයෙන් අපි ගිවිසුම් නීතිය කතා කරානේ. ගිවිසුම් නීතියේදී අපි කිව්වේ ගිවිසුමක පාර්ශවයක් උනේ නැති කෙනෙකුට ගිවිසුමක පාර්ශවයක් විච්ච නැති කෙනෙකුට ගිවිසුමකින් අපිට නඩුවකින් ඒ කියන්නේ ගිවිසුමකට එරෙහිව නඩු දාලා
ගිවිසුම් කඩ කරා යයි වන්දි ගන්න බෑ කියලා. ඒක තමයි ගිවිසුම් නීතියේ තියෙන මූලික සිද්ධාන්තය. මතකද? එහෙම එකක් කිව්වා. ගිවිසුමකට යම් අවස්ථාවක අපි ගිවිසුමක අනිත් පාර්ශවයට විරුද්ධව නඩුවක් දාලා යම් අවස්ථාවක ඒ පාර්ශවයෙන් අලාභ ගත හැකි වෙන්නේ ඒ පාර්ශවය සමග ගිවිසුමකට ගියපු පුද්ගලයෙක්ට විතරයි. අපි හිතමු මෙන්න මේ වගේ තත්ත්වයක්. ඒ කියන පුද්ගලයා අස්සම් කරලා අනකරු විදිහට B ආදායකයාගේ අතට චෙක් එකක් දෙන්න. එතකොට ඒගේ බැංකුව තමයි මහජන බැංකුව කියලා. බීගේ බැංකුව ලංකා බැංකුව. B ගෙනහිල්ලා මේක තමන්ගේ බැංකුවේ තමයි තැන්පත් කරන්න ඕන. අපි හිතමු මේක ආදායකයාගේ ගිණුමට පමණයි කියලා ක්‍රොස් කරලා තියෙනවා. එහෙම නැත්නම් රේඛනය කරලා තියෙනවා ආදායකයාගේ ගිණුමට පමණයි. ඊට පස්සේ මේක B ගේ අතින් බිම වැටෙනවා. එහෙම නැත්නම් B ගෙන් හොරගම් කරගන්න වෙන පුද්ගලයෙක්. එයා ගෙනහිල්ලා එයාගේ බැංකුවට අපි හිතමු එයා තැන්පත් කරනෝ එයාගේ බැංකු ගිණුම තියෙන්නේ වෙන බැංකුවක. ඒ ගිණුමට තැන්පත් කරමු. එතකොට ඒ වෙලාවේදී අර රැස් කරන බැංකුව B සමග කිසිම සම්බන්ධයක් නැහැ. ඒ රැස් කරන බැංකුව ඒ අවස්ථාවේදී B එක්ක කිසිම ගිවිසුමක් නැහැ. මොකද එයාගේ ගිණුමක් ඇත්තෙත් නැහැ. C ගේ බැංකුවත් එක්ක C නේ මේක හොරගම් කරන්නේ. C ගේ බැංකුවත් එක්ක කිසිම සම්බන්ධයක් B ට නැහැ. හැබැයි C ගේ බැංකුව C වෙනුවෙන් මේක කලෙක්ට් කළා C ට මේ සල්ලි ටික අරන් දෙනවා. සල්ලි ටික අරන් දීලා C අපි හිතමු සල්ලි ටික විත්ඩ්‍රෝ කරපු ගමන් මෙයා කරන්නේ account එක වහන්නෙත් නැහැ. ඒ සල්ලි ටික අරගෙන එයා යනවා. අපි හිතමු යම් පස්සේ අවස්ථාවක B තමන්ගේ චෙක් එක නැති වුණා කියලා දැනගෙන එහෙම නැත්නම් හොරකම් කරා කියලා දැනගෙන ගිහිල්ලා අධිකරණයට යනවා මගේ චෙක් එක හොරකම් කරා. එතකොට ඒකේ ගාවින් බලනවා ඒකේ බැංකුව විදියට තියෙන අනකරුගේ බැංකුව කියනවා මේ චෙක් එක මේ වෙනකොට ගෙවලා ඉවරයි. එතකොට අනිවාර්යයෙන්ම චෙක් පතාවේ බැංකු ගිණුමක් කරහා නිසා අනිවාර්යයෙන්ම B ගෙන් ඒගෙන් දැනගන්න පුළුවන් B ට මේ චෙක් එක ගෙව්වේ මොන බැංකුවටද කියලා. එතකොට ඒකේ බැංකුව දෙනව තොරතුරු මම මේ චෙක් එක ගෙව්වේ අහවල් බැංකුවට. C ගේ බැංකුවේ නමට තමයි මං ගෙවලා තියෙන්නේ. අන්නේ වෙලාවේදී චෙක් පතේ නියම හිමිකරු විදියට B ට පුළුවන් C ගේ බැංකුවට විරුද්ධව නඩු දාන්න. දැන් අපි කියවනේ ගිවිසුම් නීතියේ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි ගිවිසුමක පාර්ශවයක් නොවන පුද්ගලයෙකුට විරුද්ධව නීතියෙන් අපිට සහනයක් ගන්න බෑ නඩුවක් දාලා අලාභ ඉල්ලන්න බෑ. හැබැයි මේ අවස්ථාවේදී C ගේ බැංකුව B එක්ක නීතිමය ගිවිසුමක් නැති වුණා. ඒ කියන්නේ ඇත්තටම කියනවා C කවදාවත් සම්බන්ධයක් නැති චෙක් පතේ නියම හිමිකරුට වග කියන්න වෙනවා වැරදි රැස් කිරීමක් කරොත්. ඒක තමයි මෙතන මතක තියාගන්න ඕන බරපතල කාරණාව. රැස් කරන බැංකුකරු විදිහට දෙපාර්ශවයකට වගකීමකට ලක් වෙනවා. තමන්ගේ ගනුදෙනුකරුට වගකීමකට ලක් වෙනවා. ඒ වගේම චෙක් පතේ නියම හිමිකරුට වගකීමකට ලක් වෙනවා. එතකොට තමන්ගේ ගනුදෙනුකරුට වගකීමකට ලක් වෙනවා කියන්නේ වැරදිලා හරි අපි හිතමු දැන් C ගේ බැංකුවට C ගෙනල්ලා ඩිපොසිට් කරනවා මේ චෙක් එක. සාමාන්‍යයෙන් නොසලකිලිමත් භාවයෙන් තොරව කියන එක ඇතුලේ තියෙනවා බැංකුකරුවෙක් විසින් සාධාරණ කාලයක් තුල තමාගේ ගනුදෙනුකරු වෙනුවෙන් චෙක් පතක් ඩිපොසිට් කරාම එහෙම නැත්නම් මේ ගනුදෙනුකරුවෙකු තමන් ඇවිල්ලා චෙක් පතක් තැන්පත් කරාම එය නිෂ්කාශනය කළා දෙන්න ඕන. ඒක එන්නේ මොන නීතියේ කොතනින්ද? කියන්නේ කවුරු හරි තමන්ගේ බැංක් account එකට චෙක් එකක් ඩිපොසිට් කරොත් ඒ ඩිපොසිට් කරන බැංකුවට එහෙම නැත්නම් චෙක් එක බාර ගන්න බැංකුවට මෙයා නිසි පරිදි ඩිපොසිට් එක කරා නම් එයා ඒ රැස් කිරීම කළා දෙන්න ඕන. ඒක එන්නේ කොතනින්ද ඒ වගකීම? අපි ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. ඒකත් මේ බැංකු නීතියෙම කෑල්ල. එක්තරා තැනක අපි කතා කරා මේක. කොතනද ඒ කතා කරේ? චෙක් එකක් ඩිපොසිට් කරොත් අනිවාර්යයෙන්ම ඉතාම ඉක්මනින් සාධාරණ කාලයක් තුල මේ රැස් කිරීම කළා දෙන්න ඕන.
අඩු ගානේ මාතෘකාවත් මතකද? මොන පාඩමේදීද මේක කතා කරන්නේ? කිසිම අදහසක් නැහැ. දැන් කතා කරේ නැද්ද තාම? එහෙම දෙයක් කිව්වේ නැද්ද මම? කියවීම සහ පියවීම පද්ධති පනත තාම කතා කරේ නැත. මම මේ කියන්නේ කතා කරපු දෙයක් ගැන. හැබැයි මමම කතා කරා කියන්නේ නමුත් මේ වෙනකොට ඕගොල්ලොන්ට කතා කරපු දෙයක් ගැන තමයි කියන්නේ. මම්ම කතා කරාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ මේ ලෝ ක්ලාස් එකේ කතා කරා මේ ගැන. සර් විනිමය බිල්පත් ආඥා පනතේ විනිමය බිල්පත් ආඥා පනතේ එහෙම දෙයක් කතා කරාද? මතක් කරන්න බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේ ගනුදෙනුකරුගේ අයිතීන් විදිහට අපි කතා කරා තමන්ගේ ගිණුමට මුදල් සහ චෙක්පත් තැන්පත් කරන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම කරාම ඒක රැස් කිරීමේ වගකීමෙනෝ බැංකුවට. අන්න ඒක තමයි මෙතෙන්දී එන්නේ. එතකොට යම් අවස්ථාවක ගනුදෙනුකරුවෙක් ගෙනල්ලා අපිට චෙක් එකක් ඩිපොසිට් කරපු ගමන්ම අපිට ඉතා වේගයෙන් ඒ වැඩේ කරන්න. එතකොට සාධාරණ කාලයක් තුල රැස් කිරීම කරන්න ඕනේ. එතකොට අපිට හොය හොය ඉන්න බෑ. දැන් අපිට සමහර වෙලාවට එන ප්‍රශ්නයක් තමයි මේ මෙයාගේම account එකට දාන්නපු මේ චෙක් එක අපි හිතමු ආදායකයාගේ ගිණුමට පමණයි කියලා තියෙන්නේ. චෙක් එකේ නම තියෙන්නේ ඒ පෙරේරා. හැබැයි අපේ කස්ටමර්ගේ නම අමල් පෙරේරා. ඒකට ඒ පෙරේරානේ. හැබැයි චෙක් එකේ සඳහන් වෙන්නේ ඒ පෙරේරා. ඒකට ඒ පෙරේරා කියනකොට ඒක අමල් පෙරේරා වෙන්නත් පුළුවන් අරවින්ද පෙරේරා වෙන්නත් පුළුවන්. හැබැයි බැංකුකරු විදියට අපිට විශාල කාලයක් ගත කරන්න බෑ මේක හරිම කස්ටමර්ටද මේක ගෙනත් දැම්මේ කියලා හොයන්න. මොකද අපිට තියෙන ප්‍රශ්නේ තමයි තම ගනුදෙනුකරු වෙනුවෙන් හැකි පළවෙනි අවස්ථාවේම මේ රැස් කිරීම කරන්න ඕනේ. ඒක වගකීම. වැරදිලා හරි අපි ඩිපොසිට් චෙක් එක ඩිපොසිට් කර අද දවසේ සාමාන්‍යයෙන් බැංකුවේ ප්‍රැක්ටිස් එක අනුව තියෙනවා චෙක් එකක් අපිට එක දවසක් ඇතුළත ක්ලියරින් යවන්න ඕන. වැඩ කරන දවසක් තුල. ඒක වෙනස් වෙන්න පුළුවන් එකම දේ අපිට පුළුවන් අර ක්ලියරින් කට් ඔෆ් ටයිම් එකක් දාලා තියෙනවා නම් අපිට ඒකේ ඒ අනුව වැඩ කටයුතු කරන්න පුළුවන්. මොකද සමහර බැංකුවක් අද දිනේ නිෂ්කාශනයට යවන්නේ අද 12ට කලින් තැන්පත් කරන චෙක්පත් පමණයි. තවත් ශාඛාවක් අපි හිතමු ශාඛාවේ තියෙන ක්ලෝඩ් එක අනුව එහෙම නැත්නම් මොනවා හරි තියෙන වෙන ප්‍රැක්ටිකල් ඉෂුව එකක් නිසා තව කෙනෙක් දෙකමාර වෙනකන් ක්ලියරින් වලට චෙක්පත් බාර ගන්න. හැබැයි ඒ පිළිබඳව ගනුදෙනුකරුට පැහැදිලිව දන්වලා තියෙනවා. අපි ක්ලියරින් සඳහා අද දිනේ යවන්න නම් දෙකමාරට කලින් ඔයා තැන්පත් කිරීම කරන්න. නැත්තම් 12ට කලින්. අන්නේ වෙලාවට කලින් තැන්පත් කරා නම් රැස් කරන බැංකුවේ වගකීම තමයි තම ගනුදෙනුකරුගේ චෙක්පත පළවෙනි අවස්ථාවේම රැස් කිරීම සඳහා යොමු කරන්න ඕනේ. එතකොට එයාට බෑ මේක හොය හොය ඉන්න හෙට වෙනකන් තියාගන්න. එහෙනම් බැංකුකරුට තියෙන පළවෙනි වගකීම තමයි තම ගනුදෙනුකරු වෙනුවෙන් පළවෙනි අවස්ථාවේම මේ චෙක්පත් රැස් කිරීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ගනුදෙනුකරුට පුළුවන් බැංකුකරුට විරුද්ධව නඩු දාන්න බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේ තියෙන බැංකු ගනුදෙනුකරුගේ අයිතිවාසිකමක් කඩ කරා අන්න ඒ වෙනුවෙන් බැංකුවෙන් වන්දි ඉල්ලලා. අපි හිතමු කස්ටමර් කෙනෙක් අද දිනේ ඩිපොසිට් කරන චෙක් එකක් උදේ 9 වෙනකොට හැබැයි චෙක් එක අද දිනේ යවන්නේ රැස් කිරීම සඳහා. ඒතකොට අපි යවන්නේ හෙට. එතකොට හෙට යවනවා කියන්නේ යාගේ ගිණුමට මුදල් එන්නේ තවත් දවසකට පස්සේ. ඒ අතරේ යාගේ වෙන චෙක් එකක් රිටර්න් වෙනවා. එහෙම නැත්නම් එයාට ගෙවන්න තියෙන ගෙවීමක් කරගන්න බැරි වෙනවා. අන්නේ අවස්ථාවේදී පුළුවන් ගනුදෙනුකරුට බැංකුවට විරුද්ධව නඩු දාන්න බැංකුව නිසි පරිදි තම රාජකාරිය කරේ නැහැ. බැංකුවේ වගකීමක් තමයි තම ගනුදෙනුකරු වෙනුවෙන් තැන්පත් කරන චෙක්පත් වහාම නිෂ්කාශනයට යොමු කරන්නේ.
එහෙනම් බැංකුකරුට එක පැත්තකින් වගකීමක් තියෙනවා තම ගනුදෙනුකරුට තමාගේ ගනුදෙනුකරු තැන්පත් කරන චෙක්පත් පළමු අවස්ථාවේම නිෂ්කාශනය සඳහා යොමු කරන්න. අනිත් පැත්තෙන් තියෙන වගකීම තමයි නියම හිමිකරු. දැන් අරක කොන්ට්‍රැක්චුවල් රිලේෂන්ෂිප් එකක්. එහෙම නැත්නම් මේ ගිවිසුම්ගත සම්බන්ධය. ගනුදෙනුකරු සහ බැංකුකරු අතර තියෙන ගිවිසුම අනුව තමයි මේ සම්බන්ධය. හැබැයි මේකෙන්නේ බැංකු නීතියේ රැස් කරන බැංකුකරුගේ වගකීම විදිහට බැංකුකරු චෙක්පතේ නියම හිමිකරුට වග කියන්න වෙනවා වැරදි කෙනෙකුට රැස් කරොත්. දැන් අපි හිතමු අර ඒ පෙරේරා කියලා ඒ තියෙන චෙක් එක අමල් පෙරේරාගෙන ඩිපොසිට් කරනවා. එයාගේ account එකේ තියෙන අමල් පෙරේරා. අපි ඇත්තටම මේකේ අයිතිකාරය අරවින්ද පෙරේරා වෙන්න පුළුවන්. නමුත් අපි නිසි සැලකිල්ලෙන් යුතුව ක්‍රියා කරලා තියෙනවා නම් බැංකුකරුගේ වගකීම අවසානයි. ඒක තමයි මේ විනිමය බිල්පත් ආඥා පනතේ 82 වෙනි වගන්තියේ තියෙන්නේ රැස් කරන බැංකුකරු තම ගනුදෙනුකරු වෙනුවෙන් සද්භාවයෙන් නොසැලකිලිමත් නොවී චෙක්පත් රැස් කරයි නම් නියම හිමිකරුට රැස් කළාසේ සැලකෙනවා. ඇත්තටම මේ පුද්ගලයා නියම හිමිකරු නුනොත් මෙන්න මේ කොන්දේසි තුන සම්පූර්ණ කරා නම් රැස් කරන බැංකුකරුගේ වගකීම එතනින් ඉවරයි. සද්භාවයෙන් තම ගනුදෙනුකරුට නොසැලකිලිමත් නොවි. හැබැයි එතන මතක තියාගන්න කියලා මං කිව්වේ නම හරියටම ගැලපෙන්න ඕන. එතකොට AB පෙරේරා කියලා තියෙන එකක් අමල් පෙරේරාගේ ගිණුමට රැස් කරොත් එතන අපිට කියන්න බෑ නොසැලකිලිමත් නොවි රැස් කරා කියලා. එහෙම නැත්නම් අමල් පෙරේරා කියලා තියෙන නමින් තියෙන චෙක් එකක් එයාගේ ගිණුමේ තියෙන්නේ අමල් බාතිය පෙරේරා. ඒ අවස්ථාවේදී කොහොමද රැස් කරන්නේ? එතකොට නම 100%ක් ගැලපෙන්නේ නැහැ. අන්න එතකොට නොසැලකිලිමත් භාවයට ලක් වෙනවා අපි හරියට තහවුරු කරගත්තේ නැත්නම්. ඒ නිසා විශේෂයෙන්ම ආදායකයාගේ ගිණුමට පමණයි කියලා තියෙන චෙක් පතක් රැස් කරද්දී 100%ක්ම ආදායකයාගේ නම හා ගැලපෙන්න ඕන. 100%ක්. ඒක නෑ 0.999ක් හරි ගින් එකක් වැරදුනත් ඒක කරන්න බෑ. ආදායකයාගේ ගිණුමට පමණයි කියලා රේඛිත චෙක් පතක් අපිට සම්පූර්ණ නම ඒ ආකාරයටම තියෙනෝ නම් පමණයි රැස් කිරීම කරන්න පුළුවන්. නැත්තම් රැස් කිරීමේ බැංකුවේ නොසැලකිලිමත් භාවය නිසා නියම හිමිකරුට වන අලාභයට රැස් කරන බැංකුවට වග කියන්න වෙනවා. පැහැදිලිද? මොකද මේක ටිකක් ක්‍රිටිකල්. මම ඒකයි නැවත වතාවක් අද පටන් ගත්තේ පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් එහෙම නැත්තම් ගෙවීම් පියවීම් පද්ධති පනතට කලින් කතා කරන්න. මේක හරියට තේරුම් නොගත්තොත් ඕගොල්ලොන්ගේ එක පැත්තකින් බැංකින් එක්සෑම් එක බැංකුවල වැඩ කරන කට්ටිය රැස් කරන බැංකුකරු විදියට වැඩ කරනීමේදී විශේෂයෙන්ම අපිට මේ බැංකු නීතිය ඉගෙන ගැනීමේදී ප්‍රැක්ටිකලි බැංකුකරුවෙක් විදියට වෙන ප්‍රශ්නවලට අපිට උත්තර මෙතන තියෙනවා. ඒ නිසා මේක හරියට ඉගෙන ගන්න තේරුම් ගන්න. එහෙම නැති වුණොත් අපිට මේ අනිවාර්යයෙන්ම බැංකුකරුවෙක් විදියට වැඩ කරද්දී මේක සාමාන්‍යයෙන් රැස් කරන බැංකුකරුගේ කාර්ය කරන්න වෙනවා වාණිජ්‍ය බැංකුවක් විදියට වැඩ කරන ඕනෑම බැංකුවකට. පැහැදිලිද? ඒක තේරුණා නම් තේරුණා නැත්තම් නෑ. මං කායි කියලා දෙන්නම්. මට ප්‍රශ්නයක් නෑ. හැබැයි තේරෙන්නේ නැතුව ඉස්සරහට යන්න එපා ඔයගොල්ලෝ. තේරුණාද නැද්ද? වෙනද වගේ තේරුණා කියන්නෙත් නැත්තේ තේරුන්නේ නැද්ද? අනිත් අනිත් අයට තේරුණා කියලා මට තේරෙන්නේ නැත්නම් ආයි අහන්න ප්‍රශ්නයක් නැහැ. හැමෝටම තේරුණා නම් අපි ඉස්සරහට යමු. කොතනින්දලාද ආයිමත් පැහැදිලි කරන්න කිව්වේ? ගෙවන බැංකුවේ ප්‍රශ්නේද රැස් කරන බැංකුවේ? පැහැදිලි නැති එක්කෙනා කියන්න රැස් කිරීමේ බැංකුවේ කාර්යයද පැහැදිලි නැති උනේ ගෙවන බැංකුවේ කාර්යයද? දෙකම රැස් කරන බැංකුව. හරි. හරියටම බලා ගන්න රැස් කරන බැංකුව කියන එක මොකද මේක තමයි අපේ හරියටම තේරුම් ගන්න ඕන. රැස් කරන බැංකුවක් කියන්නේ චෙක් පතක්
තැන්පත් කරාට පස්සේ ගිණුමකට එයා තමයි ගිහිල්ලා ගෙවන බැංකුවෙන් සල්ලි ටික ගෙනල්ලා තමන්ගේ ගනුදෙනුකරුට බාර දෙන්නේ. ඒතකොට රැස් කරන බැංකුකරුට තියෙන්නේ ඒ කාර්යය. ඒ කියන්නේ තම ගනුදෙනුකරු වෙනුවෙන් චෙක් එකක් ගෙවන බැංකුවේ මුදල් අරගෙන තමන්ගේ ගනුදෙනුකරුගේ ගිණුමට රැස් කිරීම. එතකොට රැස් කරන බැංකුකරුට ප්‍රධාන වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි චෙක් පතක් රැස් කරන බැංකුකරු තම ගිණුම් හිමියාට වග කියන්න ඕන නිසි පරිදි ඒ රැස් කිරීම කරන්න. ඒ කියන්නේ අපිට තියෙන්නේ බැංකු පරිචය අනුව එක් දිනක් නම් දැන් ලංකාවේ අද වෙනකොට නිෂ්කාශන ක්‍රියාවලිය ඔටෝමේට් වෙලා එහෙම නැත්නම් අපි තිබ්බේ මැනුවල් නිෂ්කාශන. එහෙම නැත්නම් අපි කලින් තිබ්බේ චෙක් පත 2005ට කලින් ෆිසිකල් චෙක් එක යනවා. අපි හිතමු ඩිපොසිට් කරේ බැංකුව මෙහෙම උදාහරණයක් හිතමු අනකරු විදිහට අමල් චෙක් එකක් දෙනවා තව කෙනෙකුට එයාගේ ගනුදෙනුකරුවෙකුට. එතකොට අමල්ගේ ගිණුම තියෙන්නේ මාතර ලංකා බැංකුවේ, අර එයා චෙක් එක දෙන එක්කෙනාගේ ගිණුම තියෙන්නේ නුවරඑළියේ කමර්ෂල් බැංකුවේ. 2005ට කලින් තත්ත්වය තමයි අර ගනුදෙනුකරු තමන්ගේ බැංකුවට ගිහින් මේක තැන්පත් කරනවා නුවරඑළියේ කමර්ෂල් බැංක් එකට. එතකොට එයා ඒ චෙක් පත ෆිසිකල් චෙක් එක එනවා ක්ලියරින් හවුස් එකට කොළඹ. එතකොට ඒ ක්ලියරින් හවුස් එකට ඇවිල්ලා එතන සෝට් කරනවා ඒ බැංකුව වලට. ඊට පස්සේ ෆිසිකල් චෙක් එක පහුවදාට ආයි යනවා අර අනකරුගේ බැංකුවට මාතර ලංකා බැංකුවට. එතකොට මේ සඳහා සමහර විට දින 3ක් විතර යනවා. ඊගාවට අතනින් චෙක් එක ෆිසිකලි බලලා ඒක ගෙවනවා නම් ගෙවනවා, රිටර්න් කරනවා නම් රිටර්න් කළා ඒ පණිවිඩේ ආයි ක්ලියරින් හවුස් එක හරහා සෙන්ට්‍රල් බැංක් එකේ මගින් මෙහෙවන ලංකා ක්ලියරින් හවුස් එක හරහා රැස් කරන බැංකුවට යනවා. ඒකටත් තව දවසක් හෝ දෙකක් යනවා. එතකොට ඒ කාලේ බැංකු ලංකාවේ ක්ලියරින් නිෂ්කාශනයේට දින 2ක් 3ක් 4ක් සමහර අවස්ථාවල සති 2ක් වගේ කාලයක් ගියා. විශේෂයෙන්ම 2005 වගේ කාලේ උතුරු නැගෙනහිර යුද්ධමය තත්ත්වයක් තිබ්බ කාලේ සමහර වෙලාවට චෙක් එකක් ඩිපොසිට් කරොත් අපිට ඒ පැත්තේ බැංක් එකක චෙක් එකක් ක්ලියරින් ගිහින් ඒකේ සල්ලි එන්න සති 2ක් 3ක් වගේ කාලයක් ගියා. හැබැයි මේ තත්ත්වය වෙනස් වුණා නිෂ්කාශනය ඔටෝමේට් වුණාට පස්සේ. එහෙම නැත්නම් මේක දැන් ස්වයංක්‍රීය අපි ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ. එහෙම නැත්නම් අද වෙනකොට චෙක් එක ප්‍රැක්ටිකල් කියන්නේ ෆිසිකල් චෙක් එක නෙවෙයි, භෞතික චෙක් පත නෙවෙයි යන්නේ. චෙක් එක ඉමේජ් එක ස්කෑන් කරලා ස්කෑන් කරපු ඉමේජ් එක තමයි රැස් කරන බැංකුව ගෙවන බැංකුවට යවන්නේ. එතකොට මේ සඳහා ගත වෙන්නේ එක දවසක් විතරයි. ලංකාවේ කොහේ බැංකුවකින් ඩිපොසිට් කරත් ඒක ගෙවන්න තියෙන්නේ වෙන කොහේ තැනක බැංකුවක වුණත් මේක චෙක් එකේ ඉමේජ් එක ස්කෑන් කරලා චෙක් එක ඒ ස්කෑන් කරපු ස්කෑන් කොපි එක ක්ලියරින් හවුස් එකට එවනවා. අබ්බදි දවසේ ඩිපොසිට් කරපු චෙක් එකේ ස්කෑන් කොපි එක අද හවස් වෙනකොට ක්ලියරින් හවුස් එකට එනවා. එතකොට අද හවස විශේෂයෙන්ම රෑ 12ට වගේ අප්ලෝඩ් වෙනවා ගෙවන බැංකුවට. පහුවදා උදේ 11 වෙනකොට ගෙවන බැංකුව තීරණය කරනවා ගෙවනවද නැද්ද. ඊට පස්සේ රිටර්න් එක නැවතත් ක්ලියරින් හවුස් එකට එනවා. ගෙවන්නේ නැත්නම් ගෙවනවා නම් ඒ ගෙවන බවට තහවුරු වෙනවා. ඊට පස්සේ ඒ ක්ලියරින් හවුස් එක හරහා පහුවදා හවස 3 වෙනකොට රැස් කරන බැංකුවට පණිවිඩය ගිහිල්ලා ඒක ගෙවනවද නැද්ද. එතකොට වැඩ කරන දවසක් තුල අද වෙනකොට මේ චෙක් අද තත්ත්වය අනුව මේ චෙක් එක රැස් කරන බැංකුකරුගේ අතට ඇවිල්ලා තියෙන්නේ ගෙවනවද නැද්ද කියලා. එතකොට ගනුදෙනුකරුවෙකුට රැස් කරාට පස්සේ මේ නිශ්චිත කාල සීමාව අනුව රැස් කිරීමේ වගකීම රැස් කරන බැංකුවට තියෙනවා. එතකොට අපි අද දවසේ මේ ඩිපොසිට් එක කරාට චෙක් එක ස්කෑන් කරලා යවුවේ නැත්නම් ක්ලියරින් වලට හෙට හවස 4 වෙනකොට කස්ටමර්ගේ account එකට ඩිපොසිට් එක එන්නේ නැහැ. එහෙම නැත්නම් චෙක් එකේ කලෙක්ෂන් එක එන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ගනුදෙනුකරුට පුළුවන් අර රැස් කරන බැංකුකරුට විරුද්ධව නඩු දාන්න. මගේ යුතුයකම කියන්නේ මට කරන්න තියෙන යුතුයකම හරියට කරේ නැහැ. මන්ට රැස් කිරීමේ කාල සීමාව අභිබවා ගිහින් තියෙන. එහෙම නැත්නම් මට නිසි පරිදි රැස් කිරීම කරේ නැහැ කියලා. එහෙනම් රැස් කරන බැංකුවකට තම ගනුදෙනුකරු වෙනුවෙන් ඉතා ඉක්මනින් එහෙම නැත්නම් තියෙන පළවෙනි අවස්ථාවේ මේ රැස් කිරීම කරන්න ඕනේ. එසේ නොකිරීමෙන් ඔහු තම ගනුදෙනුකරුට තම යුතුයකම ඉටු නොකරාසේ වගකීමට ලක් වෙනවා. ඒ පැත්ත හරියද? ක්ලියර්ද?
ඒ කෑල්ල. රැස් කිරීමේ බැංකුව තම ගනුදෙනු කරුට චෙක්පත් රැස් කිරීම සඳහා තියෙන වගකීම පැහැදිලිනේ. එතකොට පහු කරන්න බෑ අපිට. පළවෙනි අවස්ථාවේම චෙක්පත නිෂ්කාශනයට යවන්න. ඊට පස්සේ නියම හිමිකරුට වගකීමක් තියෙනවා. අපි හිතමු අපි වැරදි කස්ටමර් කෙනෙකුට කලෙක්ට් කරා නම් රැස් කරන බැංකුකරුට නියම හිමිකරුගෙන් වගකීමට ලක්වීමක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු අමල් පෙරේරා කියලා චෙක් එකේ නම තියෙනවා. ඒක ගෙනල්ලා අරවින්ද පෙරේරාගේ account එකට දාන්න. අපි ඒක නම හරියට බලන්නේ නැතුව කලෙක්ෂන් එකේ යමු. කලෙක්ෂන් එක යවුවට පස්සේ මේ චෙක් එක අතනින් ගෙවන බැංකුව ගෙවලා අරවින්ද පෙරේරාගේ account එකට මේ proceeds එනවා. ඊට පස්සේ අරවින්ද පෙරේරා සල්ලි ටික අරන් යනවා. ඔන්න චෙක් එකේ නියම හිමිකරු ගිහිල්ලා ගෙවන බැංකුවෙන් අහනවා මේ මගේ චෙක් එක එයාට මේකේ ගෙවන බැංකුවෙන් තොරතුරු ගන්න. නමුත් එයාට පුළුවන් ගිහින් අනකරුගෙන් තොරතුරු ගන්න මගේ චෙක් එක හොරකම් කරගෙන ගියා වෙන කෙනෙක්. එහෙම නැත්නම් මගේ එක අස්ථානගත වුණා බලන්නේ ඒක කාටද ගෙව්වේ කියලා. එතකොට අනකරුට පුළුවන් අනකරුගේ බැංකුවෙන් අහන්න මේ චෙක් එක අයිතිකාරයා කියනෝ නියම හිමිකරු කියනෝ මේක අස්ථානගත වුණා කියලා. හැබැයි ඕගොල්ලෝ මේක ගෙවලා තියෙනවා. කාටද ගෙව්වේ? එතකොට ගෙවන බැංකුව කියනෝ මේක ගෙවලා තියෙන්නේ අහවල් රැස් කරන බැංකුවට. අන්න එතකොට නියම හිමිකරුට පුළුවන් රැස් කරන බැංකුවට විරුද්ධව නඩු දාන්න. එතකොට කවදාවත් ගිවිසුමකින් සම්බන්ධ නුනත් රැස් කරන බැංකුවක් චෙක්පතක් වැරදි ආකාරයට රැස් කරොත් එහෙම නැත්නම් නොසලකිලිමත් භාවයෙන් තොරව කටයුතු කරන්න ඕන අවස්ථාවක නොසලකිලිමත් ලෙස රැස් කිරීම කරලා තිබුණොත් අනිවාර්යයෙන්ම රැස් කරන බැංකුවට චෙක්පතේ නියම හිමිකරුට වගකීමට ලක් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී රැස් කරන බැංකුව තමන්ගේ කරපු වැරදි ක්‍රියාව වෙනුවට එහෙම නැත්නම් තමන්ගේ නොසලකිලිමත් ක්‍රියාව වෙනුවෙන් නියම හිමිකරුට වගකීමට ලක් වෙනවා කියන්නේ ඔහුට වන්දි ගෙවන්න ඒ වලාභය ගෙවීමට සිද්ධ වෙනවා. දැන් මේ පැහැදිලිද දෙවැනි එක? රැස් කරන බැංකුකරුගේ නියම හිමිකරුට ඇති වගකීම පැහැදිලිද? ඒ තේරුණෙත් නැද්ද? හරි. එතකොට දැන් මේ රැස් කරන බැංකුකරුට දෙපාර්ශවයට වගකීමක් තියෙනවා කියලා කිව්වනේ. චෙක්පතේ තම ගනුදෙනුකරුට තියෙනවා නියම හිමිකරුට තියෙනවා. අන්න එහෙනම් මේ දෙකෙන් එකක් හරි කැඩුනොත් රැස් කරන බැංකුකරුට එක් පාර්ශවයකට වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා තමයි දෛනිකව රැස් කරන බැංකුකරුවෙකු විශාල චෙක්පත් ප්‍රමාණයක් රැස් කරනවා. ඒ කියන්නේ අපි රැස් කරන බැංකුවක් විදිහට ගත්තොත් දෛනිකව චෙක්පත් විශාල සංඛ්‍යාවක් රැස් කරනවා. එතකොට ඒ අවස්ථාවේදී මෙයාට රැස් කරන බැංකුකරුගේ අසීමිත වගකීම සීමා කරන්න විනිමය බිල්පත් ආඥා පනතෙන්ම දීලා තියෙනවා යම් ආකාරයක සහනයක්. ඒ සහනය තියෙන්නේ විනිමය බිල්පත් ආඥා පනතේ 82 වෙනි වගන්තියේ. ඒකේ කියනවා යම් රැස් කරන බැංකුකරුවෙකු තම ගනුදෙනු කරු වෙනුවෙන් සද්භාවයෙන් සහ නොසලකිලිමත් භාවයෙන් තොරව එහෙම නැත්නම් නොසලකිලිමත් නොවි චෙක්පත් රැස් කරයි නම් එය නියම හිමිකරු රැස් කළාසේ සලකනවා. එතකොට ආයි නැවත වෙන කාටවත් වගකීමකට යටත් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කන්ඩිෂන් තුන සම්පූර්ණ කරන්න ඕන. මේ කොන්දේසි තුන. ගනුදෙනු කරු වෙනුවෙන් රැස් කරන්න ඕන, සද්භාවයෙන් රැස් කරන්න ඕන, නොසලකිලිමත් භාවයෙන් තොරව මේ රැස් කිරීම කරන්න. එතකොට එහෙම නොකරොත් අපි ඊය සතියේ කතා කරා යම් ගනුදෙනු කරුවෙකු වෙනුවෙන් තියෙන ඒ කියන්නේ අපි හිතමු අමල් පෙරේරා කියලා තියපු චෙක් එකක් ලියලා තියෙන්නේ අමල් පෙරේරා කියලා. හැබැයි රැස් කරන බැංකුකරු කලබලයට රැස් කරනෝ ඒකේ ඒ ගිණුමේ නම තියෙන්නේ අමාලි පෙරේරා. ඇත්තටම චෙක් එකේ නම තියෙන්නේ අමල් පෙරේරා, ගිණුමේ නම තියෙන්නේ අමාලි පෙරේරා. එතකොට අමල් පෙරේරාට පුළුවන් රැස් කරන බැංකුකරුට විරුද්ධව නඩු දාන්න. එතෙන්දී අපි කිව්වා මේ නඩුව දානකොට එයා නඩු දාන්නේ තමන්ට හිමි ඒ කියන්නේ අමල් පෙරේරාට හිමි දේපල. එහෙම නැත්නම් අමල්ගේ පෙරේරාට හිමි දේපලක් අමාලි පෙරේරාට ලබා ගැනීම සඳහා බැංකුව සම්බන්ධ වුණා කියලා තමයි නඩු දාන්නේ. එතකොට මේ නඩුකරයට අපි කියන්නේ අපවර්තනය කියන එක. අපවර්තනය කියන නඩුකරේ එහෙම නැත්නම් අපවර්තනය කියන එක තෝරත නීතියේ එන සංකල්පයක්. තෝරත නීතිය කියන්නේ රෝමලන්දේසි නීතියේ තියෙන එක් නීති අංගයක්. ඒ අංගයේ තියෙන නීති සංකල්පයක් තමයි
අපවර්තනය කියන්නේ. එතකොට අපවර්තනය කියන නඩුව දාන්න පුළුවන්ද බැංකුකරුවෙකුට කියලා ප්‍රශ්නයක් ආවා එක්තරා නඩුවකදී. ඒ නඩුව අපි කතා කරා ගිය සතියේදී ලිලීදි කොස්තා එරෙහිව ලංකා බැංකුව කියන නඩුවේදී. ඒ වෙලාවේදී ලිලීදි කොස්තාගේ නියම හිමිකරු විදිහට තියෙන චෙක් එකක් ලංකා බැංකුව රැස් කරනවා වෙනත් පුද්ගලයෙකුට. ඒ අවස්ථාවේදී මේ නියම හිමිකරු විදිහට ලිලීදි කොස්තා ලංකා බැංකුවට එරෙහිව නඩුවක් දානෝ එයාට හිමි දේපලක් වංචනික හිමිකරුවෙකුට ලබා දීමට තුන්වන පාර්ශවයක් සහාය දුන්නා. ඒ තුන්වෙනි පාර්ශවය තමයි බැංකුව. ඒ නිසා බැංකුවට එරෙහිව අපවර්තන නඩුකරයකින් ඒ වන්දිය ලබා ගන්න. ඒ අවස්ථාවේදී බැංකුව කිව්වේ බැංකු නීතිය තියෙන්නේ ඉංග්‍රීසි නීති මූලධර්ම මත. බැංකු නීතිය කියන්නේ ඉංග්‍රීසි නීතියේ එන කෑල්ලක්. එහෙම නැත්නම් බැංකු නීතිය අපිට එන්නේ විනිමය බිල්පත් ආඥා පනතෙන්. විනිමය බිල්පත් ආඥා පනත ඉංග්‍රීසි නීති සංකල්පයක්. එතකොට ඉංග්‍රීසි නීති සංකල්පයක් නිසා අපිට මේ අපවර්තනය කියන එක අදාළ වෙන්නේ නැහැ ඉංග්‍රීසි නීතියෙන් පාලනය වන බැංකු නීතීන් සඳහා කියලා තමයි ඒ අවස්ථාවේදී බැංකුව අධිකරණයට ප්‍රකාශ කරේ. ඒ වෙලාවේදී අධිකරණය තීරණය කරා අපවර්තනය කියන්නේ රෝමලන්දේසි නීති සංකල්පයක්. ඒක හරි. හැබැයි බැංකු නීතිය අදාළ වෙන්නේ ඉංග්‍රීසි නීතියෙන් ආපු නීති සංකල්ප මත. නමුත් අද වෙනකොටත් අපේ රටේ පොදු නීතිය රෝමලන්දේසි නීතිය නිසා මේ පොදු නීතියේ තියෙන අපවර්තනය වැනි සංකල්පයක් බැංකු නීතියට පවා අදාළ වෙනවා. ඒ අනුව ලංකාවේ අද වෙනකොට අපවර්තනය කියන වරදට රැස් කරන බැංකුකරු වගකීමට ලක්වේ. ඒක පැහැදිලිද? අපවර්තනය සහ රැස් කරන බැංකුකරු අතර ඇතිවෙන සම්බන්ධය ගැන විතර අහන ප්‍රශ්නයක්. අපවර්තනය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් අපවර්තනය සහ රැස් කරන බැංකුකරුගේ වගකීම. ඒක තේරුම් ගන්න නම් ඔය කියපු කතාව තේරෙන්න ඕන. ඒ කියපු ටික තේරුණාද? අපවර්තනය කොහොමද රැස් කරන බැංකුකරුට වගකීමකට ලක් කරන්න අපි යොදාගන්නේ? අපවර්තනය රෝමලන්දේසි නීති මූලධර්මයක් වුණාට බැංකු නීතිය ඉංග්‍රීසි නීතිය මතින් ස්ථාපනය වුණත් ලංකාවේ පොදු නීතිය අනුව අපවර්තනයත් බැංකු නීතියේ මේ රැස් කරන බැංකුකරුට එරෙහිව යොදාගන්න පුළුවන් නඩුකරයක් විදිහට. මොකද අපි පොදු නීතියට යටත් වෙන නිසා. ඒකයි අපවර්තනය ලංකාවේ රැස් කරන බැංකුකරුට විරුද්ධව යොදාගන්න පුළුවන් විදිහට තීරණය වෙලා තියෙන්නේ. ඒකට අපවර්තනය කියලා කියන්නේ යම් දේපලක නියම හිමිකරුගෙන් වංචනික පුද්ගලයෙකුට අයිති කරගන්න තුන්වෙනි පාර්ශවයක් උදව් කිරීම නිසා ඒ තුන්වෙනි පාර්ශවයට විරුද්ධව යොදාගන්න නඩුකරය. ඒක තමයි අපවර්තනය කියලා කියන්නේ. අපවර්තනයක් කියලා කියන්නේ නීත්‍යානුකූල දේපලක් නීත්‍යානුකූල හිමිකරුගෙන් වෙනත් පුද්ගලයෙකුට හිමිකර ගැනීම සඳහා තුන්වෙනි පාර්ශවයක් සහාය ලබා දීමේදී අන්න අර තුන්වෙනි පාර්ශවයට විරුද්ධව එහෙම නැත්නම් ඒ සහාය වුණු තුන්වෙනි පාර්ශවයට විරුද්ධව නියම හිමිකරුට ගොනු කළ හැකි නඩුකරය තමයි අපකර්තනය කියලා කියන්නේ. අන්න ඒ නීති සිද්ධාන්තය ලංකාවේ බැංකුකරුවාට එරෙහිව යොදා ගන්න පුළුවන් කියලා කොස්තා එරෙහිව ලංකා බැංකුවගේ නඩුවේදී තීරණය වුණා. නිසා ওই ටික මතක තියාගන්න ඕන අපවර්තනය ගැන ප්‍රශ්නයක් ඇහුවා. පැහැදිලි නැද්ද අපවර්තනය? දැන් දෙවෙනි වතාවත් කිව්වා. පැහැදිලිද නැද්ද? පැහැදිලිනේ? මොකද අපවර්තනය කියන එක නිතර අහන සාමාන්‍යයෙන් ওই ප්‍රතිබන්ධනයේ අපවර්තනය කියන ඒවා කෙටි ප්‍රශ්නයක් ලකුණු 5ක ප්‍රශ්නයක් විදියට නිතර අහන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අපි හරියට උත්තරේ දෙන්න ඕන ලකුණු 5 ගන්න නම් අපවර්තනය අපි කෙලින්ම කියන්න ඕන අපවර්තනය කියන්නේ නීත්‍යානුකූල දේපලක් යම් පුද්ගලයෙක්ට හිමි දේපලක් නීත්‍යානුකූල හිමිකරුගෙන් බැහැරව වෙනත් පුද්ගලයෙකුට ලබා ගැනීම සඳහා තුන්වෙනි පාර්ශවයක් සහාය ලබාගත් විට නීත්‍යානුකූල හිමිකරුට ඒ තුන්වෙනි පාර්ශවයට එරෙහිව
යොදාගත හැකි නඩුකරය. එතෙන්දී ලංකාවේ එක බැංකුකරුට එරෙහිව මේක රෝමලන්දේසි නීති සංකල්පයක්. මේක ලංකාවේ බැංකුකරුට එරෙහිව යොදා ගන්න පුළුවන් වුණේ කොස්තා එරෙහිව ලංකා බැංකුව කියන නඩුවේදී. මොකද ලංකාවේ ඉංග්‍රීසි නීති සංකල්ප මත බිහිවිච්ච බැංකු නීතියට අපවර්තනය යොදා ගැනීම නීත්‍යානුකූලයි. එහෙම නැත්නම් අපවර්තනය කියන වගකීමට ලක් වෙනවා රැස් කරන බැංකුකරු කියලා කොස්තා එරෙහිව ලංකා බැංකුව කියන නඩුවෙන් තමයි තීරණය වුණේ. පැහැදිලිනේ? හරි. දැන් කියන්න මට රැස් කරන බැංකුකරු සහ ගෙවන බැංකුකරු අතර වෙනස, ඒ දෙන්නට වෙන වෙනම තියෙන වගකීම, ඒගොල්ලොන්ගේ වගකීම ඉටු කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඒගොල්ලෝ වගකීමෙන් යුතුව කටයුතු කිරීමට කරන්න ඕන දේවල් පැහැදිලි වුණාද කියලා අපි ගිය සතියේ ටික කතා කරා. නමුත් මම නැවත වතාවක් මතක් කරේ මොකද ගෙවීම් සහ පියවීම් පද්ධති පනතට මේක සම්බන්ධ වෙනවා. මේක නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. පැහැදිලිද? හරි. තවත් අපි පොඩි සංකල්පයක් මතක් මම කතා කරන්න ඕන. අපි චෙක්පත් රේඛනය ගැන කතා කරා. ඒ චෙක්පත් රේඛනවලදී අපි කතා කරේ රේඛන වර්ග 4ක් ගැන. හැබැයි අලුතෙන් නෙවෙයි, ඇත්තටම චෙක්පත් රේඛන ගැන කතා කරනකොට චෙක්පතක ද්විත්ව රේඛනය කියලා සංකල්පයක් තියෙනවා. ඒ ද්විත්ව රේඛනය කියන එක ඇවිත් තියෙන්නේ නීතියකින් නෙවෙයි. ඒ කියන්නේ විනිමය බිල්පත් ආඥා පනතේ මේ චෙක්පතක ද්විත්ව රේඛනය එහෙම නැත්නම් ඩබල් ක්‍රොසින් කියන එක සඳහන් වෙන්නේ නැහැ. නමුත් ප්‍රැක්ටිස් එකේදී එහෙම නැත්නම් බැංකුකරුවෙක් පරිචය විදිහට කටයුතු කරද්දී මේ ද්විත්ව රේඛනය කියන එක කටයුතු කරන්න වෙන අවස්ථාවක්. සාමාන්‍යයෙන් චෙක් එකක බැංකු දෙකක් නමින් රේඛනය කරලා තිබ්බොත් ඒක නීති විරෝධී. එහෙම නැත්නම් එය අවලංගු කරපු චෙක් එකක් වෙනවා. ඒ කියන්නේ චෙක් එකක් මතු පිට බැංකු දෙකක නම් තිබ්බොත්, දැන් අපි කියවනේ විශේෂ රේඛනයේදී බැංකුවක නමක් සඳහන් වෙනවා කියලා. චෙක් එකක රේඛනයේදී විශේෂ රේඛනයේදී අපිට සඳහන් වෙන්න පුළුවන් චෙක් එකක යම් බැංකුවක නමක්. හැබැයි එතකොට ඒ රේඛනය සහිතවම තමයි ඒ චෙක්පතේ පිටිපස්සේ රැස් කරන බැංකුකරු වෙන්න ඕනේ. ඒ විශේෂ රේඛනයේ නම සඳහන් බැංකුවම තමයි. ඒක අපි කතා කරා මතකද විශේෂ රේඛනයේදී? ඒක මතකයිනේ? මට ආපහු විශේෂ රේඛනය මතක් කරන්න ඕනේ නෑ නේද? විශේෂ රේඛනය කියලා කියන්නේ චෙක්පතක මතු පිට බැංකුවක නම සඳහන් වෙලා රේඛනයක් තියෙනවා නම් අපි ඒකට විශේෂ රේඛනය කරලා කිව්වා. රේඛනය කියලා කිව්වා. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි විශේෂ රේඛනය සහිත චෙක් එකක රැස් කිරීම කරන්න පුළුවන් වෙන්නේ ඒ විශේෂ රේඛනයේ නම තියෙන බැංකුවට පමණයි. ඒකත් පැහැදිලිනේ. දැන් අපි මේ චෙක් එකම ගමු. මේකේ විශේෂ රේඛනයක් තියෙනවා. ලංකා බැංකුව POC. එතකොට මේක අනිවාර්යයෙන්ම රැස් කරන්න ඕන ලංකා බැංකුවට පමණයි. වෙන බැංකුවකට බෑ මේක කලෙක්ට් කරන්න. රැස් කිරීමේ බැංකුව වෙන්න ඕන බැංක් ඔෆ් සිලෝන්ම තමයි. මේක ගිහිල්ලා ඩිපොසිට් කරන්න ඕන බැංක් ඔෆ් සිලෝන් account එකකටම තමයි. ඒක තමයි විශේෂ රේඛනයේ තියෙන නීතිමය තත්ත්වය. එතකොට ඩුවල් ක්‍රොසින් එහෙම නැත්නම් ද්විත්ව රේඛනය කියලා කියන්නේ චෙක් එකක බැංකු දෙකක නම සඳහන් වෙයි. එතකොට සාමාන්‍යයෙන් මේක තමයි බැංකු දෙකක නම සඳහන් වුණොත් මේ චෙක්පත අවලංගුයි. මේකේ BOC People's Bank කියලා තිබුණොත් රේඛන දෙකක් මේක මොකටද කරගන්න බෑ කියලා එනවනේ. එතකොට අනිවාර්යයෙන් මේ චෙක්පත අවලංගු චෙක්පත. හැබැයි ද්විත්ව රේඛනය එහෙම නැත්නම් රේඛන දෙකක් තිබීම වළංගු වෙන එකම අවස්ථාවක් තියෙනවා. අපි මේක කතා කරේ නෑ මං හිතන්නේ. ඒ අවස්ථාව තමයි චෙක්පතේ විශේෂ රේඛනයේ නම සඳහන් වුණොත් විශේෂිත බැංකුවක නම. ඒ අවස්ථාවේදී මේ විශේෂිත බැංකුවට තම ජංගම ගිණුම පවත්වාගෙන යා හැකි යන වාණිජ්‍ය බැංකුවේ රේඛනයත් සමග මේ චෙක්පතට රේඛන දෙකක් තියෙන්න පුළුවන්. කියපු දේ පැහැදිලි වුණාද?
අපි හිතමු චෙක් පතේ විශේෂ රේඛනයේ නම සඳහන් වෙනෝ විශේෂිත බැංකුවක නම. ලංකාවේ තියෙනවනේ බැංකු වර්ග දෙකක් වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකු කියලා. දන්නවද? මොනවද විශේෂිත බැංකු වලට උදාහරණ කියලා? බලපත්‍රලාභී විශේෂිත බැංකු කියන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, SMIB. එතකොට ඒ වගේ බැංකු වලට නිෂ්කාශනය සඳහා සහභාගී වෙන්න බෑ. නිෂ්කාශනය සඳහා සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ලංකා ක්ලියර් වලට චෙක්පත් නිෂ්කාශනයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ වාණිජ්‍ය බැංකු වලට විතරයි. එතකොට අපි හිතමු අතන අර රැස් කිරීමේ විශේෂිත බැංකුව විදියට රේඛනය කරලා තියෙන්නේ NSB. එතකොට එයාට විශේෂිත බැංකුවක් නිසා එයාට එන්න බෑ නිෂ්කාශනයට. එයා එන්න ඕනේ එයාගේ ජංගම ගිණුම තියෙන වාණිජ්‍ය බැංකුවක් කරා. ඒ අවස්ථාවේදී NSB කියලා ක්‍රොස් කරලා තියෙන චෙක් එක NSB එකේ ජංගම ගිණුම තියෙන ලංකා බැංකු ගිණුමකට හෝ මහජන බැංකු ගිණුමකට තැන්පත් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මහජන බැංකුවේ රේඛනය සහිතව, ඒ කියන්නේ විශේෂ රේඛනය තියෙන්නේ විශේෂිත බැංකුවකට නම් ඒ බැංකුවේ රේඛනයත් එක්ක නැවත වෙනත් වාණිජ්‍ය බැංකුවක රේඛනයකුත් එක්ක තමයි මේ චෙක් පත නිෂ්කාශනයෙන් පසුව ගෙවන බැංකුව වෙතට එන්නේ. ඒ අවස්ථාවේදී මේක වළංගු රේඛනයක් කියලා සලකලා ගෙවීම සිද්ධ කරනවා. එතකොට ද්විත්ව රේඛනය සාමාන්‍යයෙන් ගත්තොත් චෙක් පතක රේඛන දෙකක් විශේෂ බැංකු දෙකක නමින් රේඛනය කරලා තිබුණොත් එය අවලංගු වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. නමුත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂ රේඛනයේ නම සඳහන් වන්නේ විශේෂිත බැංකුවක නමක් නම් ඒ අවස්ථාවේදී එම විශේෂිත බැංකුවේ රේඛනයත් එම විශේෂිත බැංකුවේ ජංගම ගිණුම පවත්වාගෙන යන වාණිජ්‍ය බැංකුවේ රේඛනයත් දෙකම සහිතව චෙක් පත ගෙවන බැංකුව වෙත එන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එය නීත්‍යානුකූලව රේඛන දෙකම අපි පිළි අරගෙන ඒ සඳහා මුදල් ගෙවීම නීත්‍යානුකූල වෙනවා. එතකොට එතෙන්දී ඒ චෙක් පතක රේඛන දෙකක් තිබුණා කියලා චෙක් පත ගෙවන්න නැතුව රිටර්න් කරන්නේ නැහැ. පැහැදිලිද? වහන්න ඕන ප්‍රශ්නයක්? අත උස්සපු එක්කෙනා අහන්න මොකද්ද ප්‍රශ්නේ? ඔය එක්සැම්පල් එකක් මම කියන්නම්. අපි හිතමු චෙක් පතේ විශේෂ රේඛනයේ විදිහට දැන් අපි කියවනේ චෙක් පතක විශේෂ රේඛනයක් කියන්නේ බැංකුවක නම සඳහන් වීම. ඉරි කෑලි දෙක ඇතුලේ උණත් එකයි නැතත් එකයි. ඒක විශේෂ රේඛනය. සමහර වෙලාවට මෙහෙම තියෙනවා. ආදායකයාගේ නම වෙනුවට තියෙනවා කළමනාකරු ජාතික ඉතිරි කිරීමේ බැංකුව පානදුර ශාඛා පානදුර කළමනාකරු ජාතික ඉතිරි කිරීමේ බැංකුව පානදුර. ඔන්න ඒකේ තියෙනවා ගිණුම් අංක 1050 ඒ පෙරේත. කොහොම තමයි මේකේ ආදායකයාගේ නම තියෙන්නේ. කළමනාකරු ජාතික ඉතිරි කිරීමේ බැංකුව පානදුර ගිණුම් අංක 1050. එහෙම නැත්නම් මුකුත් නැහැ මේකේ ජාතික ඉතිරි කළමනාකරු ජාතික ඉතිරි කිරීමේ බැංකුව පානදුර කියලා තියෙනවා. එතකොට මේක විශේෂ රේඛනය. මේක කලෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ මේ බැංකුවට පමණයි. හැබැයි මේකේ නම සඳහන් වෙන්නේ විශේෂ බැංකුවක නම, විශේෂිත බැංකුවක නම. මේක වාණිජ්‍ය බැංකුවක් වුණා නම් වෙන කිසි කතාවක් නැහැ. මේ බැංකුවම තමයි මේක කලෙක්ට් කරලා ගෙවන බැංකුව වෙත එවන්න ඕන. ඒ ගෙවන බැංකුව බලනවා මේකේ මේ නම සහ මේකේ පිටිපස්සේ ක්‍රොස් කරලා නෙවන්නේ රැස් කරන බැංකුව. ඒ රැස් කරන බැංකුවේ ක්‍රොසින් එකයි මේ නමයි සමාන නැත්නම් ගෙවන බැංකුව රිටර්න් කරනවා චෙක් පත බැංකු දෙකකට රේඛනය කර ඇත කියලා රිටර්න් කරනවා.
හැබැයි මේ අවස්ථාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව එහෙම නැත්නම් විශේෂිත බැංකුවකට නිසා මේ විශේෂ රේඛනය කරලා තියෙන්නේ මෙයාට පුළුවන් මොකද විශේෂිත බැංකුවකට නිෂ්කාශනය සඳහා යොමු වෙන්න බෑ විශේෂිත බැංකුවක් වෙනුවෙන් එන්න ඕන වාණිජ බැංකුව. ඒතකොට වාණිජ බැංකුවක ජංගම ගිණුමක් පවත්වා යන්න ඕන අනිවාර්යයෙන්ම මේ විශේෂිත බැංකුව. තමන්ගේ රැස් කිරීම සඳහා. එතකොට මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව තමන්ගේ ජංගම ගිණුමට මේක ඩිපොසිට් කරනවා. මේ කළමනාකර ජාතික ඉතිරි කිරීමේ බැංකුව පානදුර කියලා ආපු චෙක් එක ඒ අදාළ කස්ටමර් ගෙනින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තමන්ගේ ගිණුමට ඩිපොසිට් කරාට පස්සේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මේ චෙක් එක ගෙනල්ලා නැවත වතාවක් තමන්ගේ කරන්ට් account එකට ඩිපොසිට් කරනවා. ඒක තියෙනවා වාණිජ බැංකුවක් විශේෂයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එක්කෝ ලංකා බැංකුවේ එහෙම නැත්නම් මහජන බැංකුවේ තියෙන. අපි හිතමු ලංකා බැංකුවේ තිබුණා කියලා. ඒතකොට ලංකා බැංකුවේ NSP account එකට ඩිපොසිට් කරා. එතකොට මේ account එකේ මේක ගෙවන බැංකුවට යනකොට යන්නේ ලංකා බැංකුවේ ක්‍රොසින් එකේ යටතේ. මොකද එයාට ගෙනල්ලා ඩිපොසිට් කරාම රැස් කරන බැංකුකරු තමන්ගේ රේඛනය කරලා තමයි ගෙවන බැංකුවට යන්නේ. මේ අවස්ථාවේදී ලංකා බැංකුවේ ක්‍රොසින් එකක් තියෙනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රොසින් එකක් තියෙනවා. අන්නේ අවස්ථාවේදී ගෙවන බැංකුවට එනවා ප්‍රශ්නයක් මෙන්න මේ චෙක් එකේ බැංකු දෙකකට ක්‍රොස් කරලා තියෙනවා. නමුත් මේ බැංකුව මේ චෙක් පතේ මුල් වශයෙන් රේඛනයේ විශේෂ රේඛනයේ වශයෙන් නම සඳහන් කරලා ඇති බැංකුව විශේෂිත බැංකුවක් නිසා මේ අවස්ථාවේදී මෙතන මේ වාණිජ බැංකුවේ ක්‍රොසින් එක තමයි එයා සලකන්නේ. ඒක නීත්‍යානුකූල තත්ත්වයක් විදිහට සලකලා මෙයා ගෙවීම සිද්ධ කරනවා. අන්නේ අවස්ථාවේදී අපි කියනවා ද්විත්ව රේඛනය ඒ අවස්ථාවේදී ගෙවීමකට ලක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ද්විත්ව රේඛනය තිබුණත් චෙක් පතට ගෙවනවා විශේෂ රේඛනය සහිත චෙක් විශේෂ රේඛිත ඒ කියන්නේ විශේෂ රේඛනයේ නම සඳහන් වන්නේ විශේෂිත බැංකුවක් නම් ඒ අවස්ථාවේ විතරයි ඒකට ගෙවන්නේ. පැහැදිලිද? නෑ හැම එකේම කරන්න අවශ්‍ය නැහැ. නමුත් ස්පෙෂලායිස් බැංකුවකට කොහේ හරි බැංකුවක ඒ කියන්නේ කමර්ෂල් බැංකුවක කරන්ට් account එකක් තියාගන්න වෙනවා තමන්ගේ නිෂ්කාශනය සඳහා. ඒතකොට හැම එකකම තියෙන්න ඕනේ නැහැ. දැන් ගොඩක් වෙලාවට රාජ්‍ය බැංකු නම් තියෙන්නේ රාජ්‍ය බැංකුවක විතරයි. වෙනත් විශේෂිත බැංකුවක් වුණොත් එයාට පුළුවන් එක්ක පෞද්ගලික බැංකුවක එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය බැංකුවක තියාගන්න. දැන් විශේෂයෙන් ලංකාවේ තියෙන NSB එකයි RDB එකයි රාජ්‍ය බැංකු විදිහට තියෙන ඒවානේ. එතකොට ඒගොල්ලෝ වාණිජ බැංකුවක ගිණුමක් ජංගම ගිණුමක් පවත්වාගෙන යන්නේ එක්කෝ ලංකා බැංකුවේ එක්කෝ මහා ජන බැංකුව. පැහැදිලිද? account pay check ඒ කියන්නේ account pay crossing එකයි not negotiable crossing එකයි දෙකම තිබ්බට මොකද්ද තියෙන අවලංගුද කියලා දහන්නේ නෑ. ඒ දෙකම තියෙන්න පුළුවන්. account pay not negotiable කියන එක ඇත්තටම ඉතින් not negotiable අවශ්‍ය නෑ. account pay තියෙනවා නම් account pay ඇතුලේ not negotiable තියෙනවා. ගනුදෙනු කළ නොහැකි කියලානේ not negotiable කියන්නේ. account pay කියන්නේ ආදායකයාගේ ගිණුමට පමණයි. එතකොට යම් අවස්ථාවක අනකරු ආදායකයාගේ නම ලියලා ආදායකයාගේ අතට දෙනවා නම් ආදායකයාගේ ගිණුමට පමණයි කියලා ක්‍රොස් කළා අපහු ඒක වෙන කාටවත් ගනුදෙනු කරන්න බෑ. ඒක නිකම්ම ගනුදෙනු කළ නොහැකි රේඛනේ ඒක ඇතුලේ තියෙනවා නිකම්. මොකද ආයි ගනුදෙනුවක් කරන්න බෑ. එතකොට අනිවාර්යෙන් ආදායකයා Tamanට ඒක ගිණුමට Tamanගේ ගිණුමට තැන්පත් කිරීම කරන්න ඕන. එහෙම දෙකම තිබුණත් ඒකේ ප්‍රශ්නකුත් නැහැ. ඒක කිසිම අවස්ථාවක අවලංගු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක තවත් යම් අවස්ථාවක අපි හිතමු ඒ පෙරේරා කියලා පේයි ලියලා තියෙන වෙලාවක එහෙම නැත්නම් ආදායකයාගේ නම ඒ පෙරේරා කියලා ලියලා ආදායකයාගේ ගිණුමට පමණයි කියලා තියෙද්දි not negotiable එහෙම නැත්නම් ගනුදෙනු කළ නොහැකි රේඛනයේ තිබ්බම
වෙන කෙනෙකුට අතට යන්න බෑනේ ඒක. ඒ ගිහිල්ලා අපි හිතමු වෙන කෙනෙක් ඒක ඩිපොසිට් කරන්න ගියත් ඔහුට එන්නේ අර වංචනික අයිතිය. අන්න ඒ තත්ත්වය තමයි තියෙන්නේ. ඒ නිසා මොනවා වුණත් account pay එහෙම නැත්නම් ආදායකයාගේ ගිණුමට පමණයි කියන රේඛිත චෙක් පතක නැවත ගනුදෙනු කිරීමක් කරන්නවත් පැවරීමක්වත් කරන්න බෑ. ඒ දෙකම නැවතිලා තියෙනවා. ගනුදෙනු කළ නොහැකි කියන රේඛණයෙන් වෙන්නේ ගනුදෙනු කළ නොහැකි ගනුදෙනු කිරීම නවත්වනවා. හැබැයි පැවරීම නවතින්නේ නැහැ. නමුත් ආදායකයාගේ ගිණුමට පමණයි කියන රේඛණයෙන් පැවරීමත් නවතිනවා ගනුදෙනු කිරීමත් නවතිනවා. එතකොට අර දෙකේම අවශ්‍යතාවයක් නෑ. පැහැදිලිද? ඩබල් ක්‍රොසින් එන එකට එක්සාම්පල් එක තමයි මම දැන් කිව්වේ. එක්සාම්පල් ඩබල් ක්‍රොසින් එක එන්නේ අපි හිතමු කස්ටමර්ගේ account එක තියෙන්නේ NSB එකේ. උදාහරණයක් මෙහෙම හිතමු. කස්ටමර් කෙනෙක් ඉන්නවා ඒ පෙරේරා කියලා. එයාට ETF එකේ සල්ලි හම්බ වෙනකොට එයාගේ account එක තියෙන්නේ NSB එකේ. එයාට වෙන කිසිම වාණිජ්‍ය බැංකුවක සල්ලි මේ ගිණුමක් නැත. එතකොට එයා කියනවා ETF එකට හරි EPF එකට හරි මගේ චෙක් එක ලියන්න NSB එකේ අහවල් ශාඛාවේ අහවල් ගිණුම් අංකයට. එතකොට ඒකේ ලියනවා ආදායකයාගේ නම විදිහට ඒ පෙරේරාගේ ගිණුම් අංකය දාලා හැබැයි මේක ජංගම මෙයාට තියෙන්නේ ඒ කියන්නේ මේක හරියටම එයාගේ ගිණුමටම යන්න ඕන නිසා ETF එක ලියනවා කළමනාකරු ජාතික ඉතිරි කිරීමේ බැංකුව පානදුර ශාඛාව අංක 75 දරන ඒ පෙරේරාගේ ගිණුමට ආදායකයාගේ නමත් එක්ක. අන්නේ අවස්ථාවේදී NSB එකට බෑ මේක කලෙක්ෂන් එකට යවන්න. මොකද එයාට කලෙක්ෂන් යවන්න බෑ නිෂ්කාශනය සඳහා එයාට අවසර නැහැ. අනිවාර්යයෙන්ම එයාට එන්න ඕන කමර්ෂල් බැංක් එකකට ඩිපොසිට් කරන්න. ඒ අවස්ථාවේදී NSB එක ගෙනල්ලා කමර්ෂල් බැංක් account එකකට ඩිපොසිට් කරන්න ඕන තමන්ගේ ජංගම ගිණුමට. එතකොට ඒ අවස්ථාවේදී ඒ NSB එකේ ක්‍රොසින් එකක් තියෙනවා. ඒ ජංගම ගිණුම හිමි කමර්ෂල් බැංක් එකේ ක්‍රොසින් එකක් තියෙනවා. ඒ දෙකම එක තමයි ගෙවන බැංකුවට යන්නේ. පැහැදිලිද? ප්‍රශ්න අහපු කෙනාට පැහැදිලිද? අවිෂ්කාද මන් දන්නේ. ඔව් NSB එකේ account holder check එක ගෙනත් deposit කරන්න NSB account එක. NSB එක deposit කරපු check එක තමන්ගේ ගිණුම් වලට deposit කරපු check ටික මිටිය පිටින්ම තමන්ගේ ජංගම ගිණුමකට නැවත deposit කරන්න ඕන. ඒ කියන්නේ NSB එක විතරක් නෙවෙයි විශේෂිත බැංකු වලට deposit කරන සියලුම check පත් ඒ විශේෂිත බැංකුවේ ජංගම ගිණුමට නැවත වුන් deposit කරන්න. එතකොට ඒක තියෙන්නේ commercial bank එකේ. මොකද කමර්ෂල් බැංකුවකට විතරයි ජංගම ගිණුමක් තියාගෙන ඉන්න පුළුවන්. එයාට විතරයි නිෂ්කාශනය කරන්න පුළුවන් ලංකාවේ චෙක්පත් නිෂ්කාශන නීතිය අනුව. එතකොට NSB එක ගිහින් තමන්ගේ ජංගම ගිණුමට අර සියලුම චෙක් ටික ඩිපොසිට් කරාම ඒ ජංගම ගිණුමෙන් තමයි NSB එකත් කස්ටමර් කෙනෙක් ඒ වෙලාවේ ඒ කමර්ෂල් බැංකුව. කමර්ෂල් බැංක් එකේ ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරාට පස්සේ විශේෂිත බැංකුවේ චෙක්පත් ටික වාණිජ්‍ය බැංකුව තමයි විශේෂිත බැංකුව වෙනුවෙන් ඒ චෙක්පත් නිෂ්කාශනය කරන්නේ. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? ප්‍රශ්න අහලා නිහඬ වෙන්න එපා. එතකොට එක්ක මං කියපු එක ඔයාලට තේරුන්නේ නැහැ කියලා මට හිතෙනවා. නැත්නම් ඔයාලට ඇත්තටම දෙවෙනි සැරේ තේරිලා නැහැ. මේ concept එක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අමාරුවෙන් හරි තේරුම් ගන්න නැත්නම් ඔයාලට බැංකින් ලියන්නත් අමාරුයි. අනිත් එක මේ චෙක්පත් සහ මේ සම්බන්ධ මේ නීතිය හරියට දැනගත්තේ නැත්නම් ඕගොල්ලොන්ට බැංකුවක වැඩ කරන්නත් බැරි වෙනවා. එතකොට අර ඩබල් ක්‍රොසින් වලදී T+1 කියන එක ඒක අදාළ වෙන්නේ වාණිජ්‍ය බැංකුවලට. ඔය
විශේෂිත බැංකුවක් ඇත්තරම බැංකු විදිහට සලකන්නේ නැත. ඔය බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේ වාණිජ්‍ය බැංකුවලදී තමයි අර T+1 කියන concept එක අදාළ වෙන්නේ. චෙක් පතක් තැන්පත් කරන්නේ විශේෂිත බැංකුවක නම් එයාට T+1 වලින් funds realize වෙන්නේ නැහැ. එතකොට ඒකට අනිවාර්යෙන් කාලයක් ගත වෙනවා. මොකද එයා ගෙනල්ලා නැවත වතාවක් ඩිපොසිට් කරන්න ඕනේ. එතකොට සමහර විට දවස් 3ක් හෝ එකකට වැඩි ගණනක් දෙකක් හෝ 3ක් හෝ 4ක් යනවා. මොකද ඔගේ රිටර්න් එක එනකොටත් NSB එක පහුවදා හවස 4ට රිලීස් කරන්නේ නැහැ. මොකද NSB එකට එයාගේ ජංගම ගිණුමෙන් රිටර්න් එක එන්නේ පහුවදා 4ට. එතකොට එයා දැනගන්නවා එයාට තියෙන නැවත වතාවක් චෙක් කරගන්න එයාගේ රිටර්න්ස් එයාගේ මොන ගිණුම් වලටද රිටර්න්ස් ආ. ඒ නිසා ඒගොල්ලෝ ෆන්ඩ්ස් ක්‍රෙඩිට් කරන්නේ නැහැ. අර එක දැන් අපි කියවනේ වාණිජ්‍ය බැංකුවක නම් අද ඩිපොසිට් කරොත් හෙට එක හවස 4 වෙනකොට ඒ කස්ටමර්ගේ account එකට ක්‍රෙඩිට් එක යනවා කියලා චෙක් එක රියලයිස් වුණා. නමුත් විශේෂිත බැංකුවක චෙක් එකක් ඩිපොසිට් කරොත් එදා දවසේ නෙවෙයි විශේෂිත බැංකුව පහුවදා තමයි වාණිජ්‍ය බැංකුවේ ඩිපොසිට් කරන්නේ. ඊට පස්සේ ඊට පහුවදා හවස 4ට වාණිජ්‍ය බැංකුවට රිටර්න් එක එනවා. ඊටත් පසුවදා තමයි මේ විශේෂිත බැංකුවට රිටර්න් එක යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම දවස් 3ක් හෝ 4ක් ගත වෙනවා විශේෂිත බැංකුවක චෙක් පතක් තැන්පත් කරොත්. පැහැදිලිද? හරි. අපි දැන් ඔය කතා කරේ මෙච්චර වෙලා විනිමය බිල්පත් ආඥා පනතේ තියෙන ප්‍රතිපාදන සහ බැංකුකරුවාගේ සහ ඒ කියන්නේ ගෙවන බැංකුකරුගේ සහ රැස් කරන බැංකුකරුගේ වගකීම්. දැන් මේ தত্ত্বය මම කිව්වා මේ විනිමය බිල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන තිබ්බේ 2005 වෙනකන් තමයි ලංකාවේ. ඊට පස්සේ මේ නිෂ්කාශන ක්‍රියාවලිය වඩා වේගවත් කිරීමට එහෙම නැත්නම් කාර්යක්ෂම කිරීමට ලංකාවට හඳුන්වලා දුන්නා ඉමේජ් ක්ලියරින් සිස්ටම් එක. එහෙම නැත්නම් අපි කියන්නේ ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රමවේදය. කලින් තිබ්බ භෞතික චෙක් එක නිෂ්කාශනය සඳහා යොමු කිරීම වෙනුවට අද වෙනකොට චෙක් එකේ ඉමේජ් එකක් එහෙම නැත්නම් ස්කෑන් කොපි එකක් තමයි නිෂ්කාශනය සඳහා යොමු කරන්නේ. එතකොට ස්කෑන් කොපි එකක් නිෂ්කාශනය සඳහා යොමු කිරීමේදී අර කලින් තිබ්බ විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ ඇතැම් ප්‍රතිපාදන යම් ආකාරයක වෙනස් වීමක් සිද්ධ වුණා. ඒ තත්ත්වය වෙනස් වීම ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ තමයි නීතිමය තත්ත්වය හඳුන්වලා දෙන්නේ. එතකොට 2005 අංක 28 කියන ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ තමයි මේ නව චෙක්පත් නිෂ්කාශන ක්‍රමවේදය නීතිගත කරන්නේ. එතකොට එතෙන්දී ඇත්තටම සිද්ධ කරේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් සිද්ධ කරේ අර කලින් තිබ්බ භෞතික චෙක්පත් නිෂ්කාශන ක්‍රමවේදයේ තිබ්බ කාර්යක්ෂමතාවය තවත් වැඩි කරා එක දවසක් තුල මේ නිෂ්කාශනය කිරීම සඳහා. ඒ වගේම තවත් නව ගෙවීම් සහ පියවීම් ක්‍රම කීපයක් හඳුන්වලා දුන්නා ලංකාවේ බැංකු සහ මූල්‍ය පද්ධතියට. කලින් තිබ්බේ චෙක්පත් වලින් තමයි මේ බැංකු අතර මුදල් හුවමාරු. චෙක්පත් තමයි බැංකු අතර මුදල් හුවමාරු කරගන්න ගනුදෙනුකරුවන්ට තිබ්බ එකම මාධ්‍ය. හැබැයි මේ තත්ත්වය තවත් වර්ධනය කළා නව ඒ කියන්නේ දැන් අපි දන්නෝනේ 2000 ඒ කියන්නේ 20 වෙනි සියවස එනකොට තාක්ෂණය ආව බැංකු කර්මාන්තයට ඒ වගේම වඩා වේගවත් ආකාරයට ගෙවීම් සහ පියවීම් කරගන්න තාක්ෂණය හරහා පුළුවන් වුණා. එතකොට ඔන්ලයින් පේමන්ට් සිස්ටම්ස් එහෙම නැත්නම් අපි කියන්නේ චෙක්පත් වෙනුවට එසැනින් තමන්ගේ ගිණුම් ඩෙබිට් වෙලා තවත් ගිණුමක් ක්‍රෙඩිට් වෙන ක්‍රම තාක්ෂණය මගින් අපිට හඳුන්වලා දුන්නා. අන්න ඒ සියලු අවස්ථාවන් වලට ඉඩ සලසන්න තමයි මේ 2005 දී ගෙවීම් සහ පියවීම් පද්ධති පනත හඳුන්වලා දෙන්නේ ලංකාවට. මේ පනතේ ඇති වෙන මූලිකම අරමුණ තමයි ලංකාවේ මූල්‍ය පද්ධතියේ ගෙවීම් සහ පියවීම් වඩා කාර්යක්ෂමව සිදු කිරීම. එතකොට ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ මූලික අරමුණ තමයි ලංකාව තුල මූල්‍ය පද්ධතියේ ගෙවීම් සහ පියවීම් කාර්යක්ෂමව සිද්ධ කිරීම. ඒ තුලින් වඩා ඉක්මනට ගෙවීම් සහ පියවීම් කරන්න පුළුවන් වුණා. ඒක ව්‍යාපාර සඳහා වඩා හොඳ අවස්ථාවක්. මොකද නැත්තම් චෙක් එකක් ඩිපොසිට් කරොත් අනිවාර්යයෙන්ම ඒක රියලයිස් වෙන්න දවසක් ගත වෙනවා. අඩුම කරන්නේ.
ඒ තත්ත්වය වෙනස් කරලා එසැනින් ගිනුම් ඩෙබිට් වීම සහ ක්‍රෙඩිට් වීමට තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත හඳුන්වලා දෙන්නේ. හැබැයි ඒක හඳුන්වලා දෙනකොට අපිට අර විලිමේ බිල්පත් ආඥා පනතේ තිබ්බ ඇතැම් ප්‍රතිපාදන යම් ආකාරයක වෙනස් වීමකට ලක් වුණා. කලින් ගෙවන බැංකුවට තිබ්බ යම් යම් වගකීම් රැස් කරන බැංකුවට ආවා. ඒ වගේම කලින් තිබ්බ ඇතැම් වගකීම් වලින් මේ රැස් කරන බැංකුව ගෙවන බැංකුවේ වගකීම මාරුණා. ඉස්සර ගෙවන බැංකුවට තිබ්බ වගකීම් දැන් රැස් කරන බැංකුවට ආවා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතත් එක්ක. ඒ වගේම රැස් කරන බැංකුවේ වගකීම අතිරේක වගකීම් සහිත වුණා. මේ තත්ත්වය තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ විච්ච මූලික වෙනස්කම්. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල බලයක් ඇති කරා ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් එහෙම නැත්නම් ගෙවීම් පද්ධතිය ඒකාකාරීව පවත්වාගෙන යාම සඳහා විශාල බලයක් ලබා දුන්න මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ වගේම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවශ්‍ය වන ගෙවීම් වල කාර්යක්ෂමතාවය ඒ වගේම ආරක්ෂාව තියෙන අවදානම අඩු කිරීම මේ පද්ධති ගෙවීම් සහ පියවීම් පද්ධති පනත මගින් හඳුන්වා දුන්නා. මේ ටික තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ කාර්ය සහ අරමුණ උනේ. ඒ වගේම මේකේ මූලික අරමුණු නැවත වතාවක් මම කියන්නම් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් සම්බන්ධයෙන් මූලික වගකීම දරන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් නීති රාමුව හදන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවට මේ නීති රීති සෑදීමට ඒ සඳහා සුපරීක්ෂණය කිරීමට ඒක යම් ආකාරයකට පාලනය කිරීමට අවශ්‍ය බලය ලබා දුන්නා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් මේ බැංකු යම් අවස්ථාවක ගෙවීම් පියවීම් හුවමාරු කරගන්නකොට අවසාන වශයෙන් බැංකුවේ මුදල් බැංකුව අතර මුදල් හුවමාරු කරනකොට ඒ බැංකුවලට මුදල් හුවමාරු කර ගැනීමට එරෙහිව යම් යම් සුරකුම් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාවේදී සුරකුම් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වෙන නීති තත්ත්වය එහෙම නැත්නම් යටිතල පහසුකම් ලබා දීම මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත හරහා ලබා දුන්නා. ඒ අවශ්‍ය බලතල ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන්නා. ඒ වගේම චෙක් පතක් විද්‍යුත් ආකාරයට පිළිගැන්වීම නීත්‍යානුකූලයි කියලා හඳුන්වලා දුන්නේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. මොකද විනිමය බිල්පත් ආඥා පනතේ පැහැදිලිවම තියෙනවා අපිට ගිය සතියේ කතා කරපු එකේ මතක ඇති ගිය සතියේ කතා කරා අපි චෙක් පතක් ගෙවීමට ඉදිරිපත් කිරීමේදී චෙක් පත භෞතිකව ඉදිරිපත් කරන්න ඕන කියලා තමයි විනිමය බිල්පත් ආඥා පනතේ තියෙන්නේ. හැබැයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේදී පැහැදිලිවම කියනවා චෙක් පතක් ඉලෙක්ට්‍රොනික ආකාරයට ඉදිරිපත් කිරීමත් නීත්‍යානුකූලයි කියලා. එහෙනම් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ තියෙන මේ ප්‍රතිපාදනයත් හොඳට මතක තියාගන්න චෙක් පතක් විද්‍යුත් ආකාරයට ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ වගේම මොකද්ද මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ කාර්යය? විශේෂයෙන්ම ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ කාර්ය වෙන්නේ ලංකාවේ ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතිය කාර්යක්ෂමව සිද්ධ කරන්න ඒ වගේම අනිත් ඒකට සම්බන්ධ වෙන පාර්ශවයන් වලට අවම අවදානමකින් යුතුව මේ කාර්යයට සහභාගී වීම. ඒ කියන්නේ අපි හිතමු දැන් චෙක් එකක් මුදල් ගෙවනකොට අපි හිතමු චෙක් එකකට මුදල් ගෙවුවා කියලා. අපි හිතමු චෙක් එකක් මුදල් ගෙවීම කවුන්ටරෙන් සිද්ධ වුණොත් ඒ චෙක් එකේ මුදල් තියෙන්නේ ඒ ගනුදෙනුකරුගේ මුදල් තියෙන්නේ එම බැංකුවේමයි. ඒක පැහැදිලිනේ.
ටියුට් එකක් නෙවෙයි මෙතන තියෙන්නේ මම ප්‍රසන්ටේෂන් එකක් මේක ඕගොල්ලොන්ට එවලා තියෙනවද දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ මම මේක ෂෙයා කරන්නම් පස්සේ මේකේ මේ ප්‍රසන්ටේෂන් එකේ මුකුත් විශේෂ ගොඩක් විස්තර නැහැ මේක පොඩි දේවල් ටිකක් තියෙන්නේ ටියුට් එකක් දුන්නේ නැහැ මේකට හොයන්න මහන්සි වෙන්න එපා ප්‍රසන්ටේෂන් එක දීලා තියෙනවා නම් ඒක හොයාගන්න නැත්නම් මම මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ටික මේ පේන්නේ නැද්ද හරි ප්‍රශ්නයක් නැහැ ප්‍රසන්ටේෂන් එක පෙනුනේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ ඒකේ තියෙන ටික මම ඔක්කොම පැහැදිලිව කියලා දෙනවා ඕගොල්ලොන්ට දැන් මේ වෙලාවේ මුකුත්ම පේන්නේ නැද්ද ප්‍රසන්ටේෂන් එක පේන්නේ නැද්ද ස්ක්‍රීන් එකට දැම්මට පේන්නේ නැහැ නේ හරි කමන්නේ ඒ ගැන හිතන්න එපා මම ඒකේ තියෙන සියලු දේ වලට තේරුම් කරලා දෙනවා තේරෙන්නේ නැත්නම් අහන්න හරි දැන් මම කිව්වේ දැන් චෙක් එකක් ගෙනල්ලා කවුන්ට් රේට් ඉදිරිපත් කරොත් එම බැංකුවේම චෙක් එකක් කවුන්ට් රේට් ඉදිරිපත් කරොත් ඒ චෙක් එකට සල්ලි ගෙවන වෙලාවේදී ඒ බැංකුවට කිසිම අවදානමක් නැහැ කස්ටමර් කලින් තමන්ගේ ගිණුමට ඩිපොසිට් කරලා තියෙන සල්ලි තමයි ඒ චෙක් එකේ ගෙවෙන්නේ එතකොට ගෙවන බැංකුව විදියට ඌට මුදල් පිළිබඳ අවදානමක් නැහැ තමන්ගේ කවුන්ට් එකේ තියෙන සල්ලිනේ දෙන්නේ ඒක පැහැදිලිනේ හැබැයි චෙක් එකක් රැස් කරන්න එනකොට අන්න එතෙන්දී එනවා පොඩි ප්‍රශ්නයක් රැස් කිරීම සිද්ධ වෙන්නේ චෙක් එක ගෙනල්ලා ඩිපොසිට් කරන්නේ ගෙවන බැංකුවට නෙවෙන්න පුළුවන් රැස් කිරීමේ බැංකුව අපි හිතමු වෙන බැංකුවක් කියලා ආදායකයාගේ ගිණුම තියෙන වෙන බැංකුවක අනකරුගේ ගිණුම තියෙන වෙන බැංකුවක ඒ අවස්ථාවේදී ආදායකයා තමන්ගේ රැස් කරන බැංකුව විදියට සලකන බැංකුවට ගෙනල්ලා ඩිපොසිට් කරාම රැස් කරන බැංකුව ගෙවන බැංකුවට චෙක් එක ෆිසිකලි යවනවා. එහෙම නැත්නම් ඉමේජ් එක යවනවා. ඒ වෙලාවේදී චෙක් එකට අරහින් රිටර්න් එකක් නැහැ කියලා මේ පැත්තට සංඥාවක් ආවම රැස් කරන බැංකුව එම මොහොතේම තමන්ගේ ගනුදෙනු කරුගේ ගිණුමට මේ සල්ලි ටික ක්‍රෙඩිට් කරනවා. එම මොහොතේම ක්‍රෙඩිට් කරනවා. හැබැයි ඒ අවස්ථාවේදී එම මොහොතේම ඒ රැස් කරන බැංකුකරුගේ ගිණුමේ තියෙන රැස් කරන බැංකුකරු තමන්ගේ ගනුදෙනුකරුගේ ගිණුමට රැස් චෙක්පත ඩිපොසිට් ක්‍රෙඩිට් කරපු මොහොතේම ඒ චෙක්පතේ ආදායකයා වෙලා හිටපු පුද්ගලයාට ගිණුමෙන් මුදල් අයින් කරගන්න පුළුවන්. හැබැයි මේ සල්ලි ගෙවන බැංකුවෙන් රැස් කරන බැංකුවට එන්න යම් කිසි කාලයක් ගත වෙනවා. අන්න ඒකෙදි ඒක තමයි අපි කියන්නේ පියවීම කියලා. ගෙවීම සහ පියවීම කියන වචන දෙකෙන් මේකයි. එතකොට අන්නේ මුදල පියවන්නේ ගොඩක් වෙලාවට චෙක් එක අපි හිතමු දැන් ලංකාවේ කමර්ෂල් බැංක්ස් ගොඩක් තියෙනවනේ. අපි උදාහරණයකට ගමු කමර්ෂල් බැංක් 10ක් තියෙනවා කියලා. වාණිජ්‍ය බැංකු 10ක්. එතකොට ඒ වාණිජ්‍ය බැංකු 10 තුල අපි හිතමු බැංකු 3ක් ගමු උදාහරණයකට. 3 නේ 4ක් ගමු. කමර්ෂල් HNB BOC People's Bank. ඔය 4. එතකොට කමර්ෂල් බැංක් එකේ තියෙනවා මේ අනිත් බැංකු 3ටම ඩිපොසිට් කරපු චෙක්. HNB එකේ තියෙනවා අනිත් බැංකු 3ටම ඩිපොසිට් කරපු චෙක්. BOC එකේ තියෙනවා අනිත් බැංකු 3ේම ඩිපොසිට් කරපු චෙක්. ඒ කියන්නේ අනිත් බැංකු වලට ගෙවන්න තියෙන තමන්ගේ ගාව ඩිපොසිට් කරපු චෙක්. People's Bank එකේ තියෙනවා තමන්ගේ කස්ටමර්ස්ලා ගෙනත් අනිත් බැංකු 3ේම ඩිපොසිට් කරපු චෙක්. අන්න ඒ අවස්ථාවේදී අද දිනේ මේ බැංකු 4ම අනිත් බැංකු 3ට තමන්ගේ චෙක් ටික යවනෝ ඉමේජ් ක්ලියරින් එක හරහා චෙක් ටික. එතකොට අර බැංකු වලින් ඒකව ගෙවන්න සල්ලි ටික ඒ කියන්නේ ඕකේ කරලා එවනවා. එතකොට මේ බැංකු 4ම තමන්ගේ කස්ටමර්ස්ලට හවස 4 වෙනකොට ක්‍රෙඩිට් ටික දීලා තියෙනවා. එතකොට ඒ සියලුම දෙනා සල්ලි ටික ගත්ත කියමු. හැබැයි මේක නෙට් එකක් තමයි පියවෙන්නේ. එතකොට චෙක් ටික ඒ බැංකු වලින් ගියාට පස්සේ අර අනිත් බැංකු 3ේම චෙක්පත් තමන් ගාව තියෙනවනේ. දැන් අපි උදාහරණයක් කියමු බැංක් ඔෆ් සිලෝන් එක ගාව තියෙනවා පීපල්ස් බැංක් වලින් ගෙවන්න තිබ්බ චෙක් ටිකක් ඩිපොසිට් කරලා තිබ්බ HNB කමර්ෂල් බැංකුව අර බැංකු 3. හැබැයි මේ පියවීම වෙන්නේ මේ ඒ බැංකු වල තියෙන නෙට් එකට. එතකොට A B ට ගෙවන්න 100ක් තියෙනවා B A ට 50ක් ගෙවන්න තියෙනවා නම් අවසාන වශයෙන් A B ට 50ක් ගෙවලා ඒක සෙටල් වෙලා යනවා. ඕක තමයි අවසාන වශයෙන් චෙක්පත් නිෂ්කාශනයේදී සෙටල්මන්ට් එක වෙන ආකාරය. ඒක හැමදාම මේක වෙනවා.
ලංකාව පුරා මේ බැංකු සියලුම කමර්ෂල් බැංකු හරහා මේ නිෂ්කාශනය අඛණ්ඩව සිද්ධ වෙනවා. එතකොට එක්තරා වෙලාවකදී බැංකුව Tamanට මුදල් එන්න කලින් තමන්ගේ ගනුදෙනු කරුට සල්ලි ටික දීලා පොඩි අවදානමකට ලක් වෙනවා. සෙටල්මන්ට් රිස්ක් එකක්. එහෙම නැත්නම් පියවීමේ අවදානමකට හැම බැංකුවක්ම මූණ දෙනවා. එතකොට සමහර විට අද දවසේ කමර්ෂල් HNB කියලා හිතමු. කමර්ෂල් එකෙන් HNB එකේ ඩිපොසිට් කරපුවට වැඩිය HNB එකේ කමර්ෂල් එකේ ඩිපොසිට් කරපුවා වැඩි දවසට ඒ වැඩියෙන් ඩිපොසිට් කරපු එක්කෙනාට තමයි අවදානම් වැඩි වෙන්නේ. මොකද එයාට සල්ලි ටිකක් හම්බ වෙන්න තියෙනවා. නෙට් එක බැලුවම ඒ වැඩි ටික හම්බ වෙනකන් එයා පොඩි අවදානමක ඉන්නේ. ඔය ටික පැහැදිලිනේ. පැහැදිලිද? ක්ලියරින් සිස්ටම් එක යන්නේ ඔය විදිහට කියන එක දැන් මම තේරුම් කරපු එක පැහැදිලිද? පැහැදිලිද නැද්ද? හරි. එතකොට ඒක අන්නේ අවදානම අඩු කර ගැනීමට තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය කාර්යක්ෂම කරන්නේ. එතකොට දවසක්වත් ගත වෙන්නේ නැහැ. දැන් මේ හවස සල්ලි 4ට දීපු ගමන් අර එදා දිනේ අවසාන වෙනකොට මේ පියවීම් ටික ඒ බැංකුව හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ බැංකුවල තියෙන ගිණුම් ටික. දැන් අපි කිව්වනේ විශේෂිත බැංකුවල වාණිජ්‍ය බැංකුවල ගිණුමක් තියෙනවා කියලා. ඒ වගේම සෙන්ට්‍රල් බැංක් එකේ මේ සියලුම බැංකුවල ගිණුම් තියෙනවා. සෙන්ට්‍රල් බැංක් එක ඇතුලේ තියෙනවා මේ හැම වාණිජ්‍ය බැංකුවකටම ගිණුම. අන්නේ වාණිජ්‍ය බැංකුවේ ගිණුම් ටික පියවනවා. ඒකෙන් බීට එන්න ඕන 50 නම් ඒකෙන් 50ක් අඩු කරලා බීට 50ක් දාන්න. බීගෙන් සීට එන්න ඕන 75ක් බීගෙන් 75 අඩු කරලා සීට 75ක් දාන්න. අන්නේ විදිහට සෙන්ට්‍රල් බැංක් එක ඇතුලේ මේ බැංකුවල තියෙන සෙටල්මන්ට් පාර්ට් එක කරනවා. ඒක තේරුණානේ. එහෙම තමයි මේ චෙක් එකක් අනේ නිෂ්කාශනය වුණාට අවසාන වශයෙන් සල්ලි ටික A බැංකුවෙන් B බැංකුවට යන්නේ. ඒක පැහැදිලිද? පැහැදිලිද නැද්ද? එතකොට අන්න ඒ පියවීම් ක්‍රමවේදය කාර්යක්ෂම කරන්න තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත හඳුන්වලා දුන්නේ. ඊගාවට ගෙවීම් සහ පියවීම් පද්ධතිය පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ජාතික ගෙවීම් පද්ධතිය සකස් කරලා ඊට අවශ්‍ය නීතිමය රාමුව හදන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අනිත් රටවල් එක්ක සහයෝගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ලෝකයේ අනිත් රටවල් එක්ක මේ ගෙවීම් සහ පියවීම් සම්බන්ධව කටයුතු කරන්න සහයෝගීතාවය ඇති කරගන්න මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් අවස්ථාව සකසලා දුන්නා. ඒ වගේම චෙක්පත්වල ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රමය එහෙම නැත්නම් චෙක්පතක ප්‍රතිබිම්බයට ගෙවීමේ හැකියාව නීත්‍යානුකූලව භාවය ලබා දුන්නේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. එතකොට අපිට බැංකු නීතියේ තියෙන මූලිකම අවස්ථාව වෙන චෙක්පතක් භෞතිකව ඉදිරිපත් කිරීමෙන් පමණයි ගෙවීම් ලබා ගැනීම ගන්න පුළුවන් කියපු මූලික නෛතික තත්ත්වය වෙනස් වුණේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් චෙක්පතක ප්‍රතිබිම්බයට භෞතික චෙක්පතට හා සමානව සලකලා ගෙවීම් ලබා ගැනීමට හැකි කියලා මේ පනතෙන් සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මේ අපිට විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ මූලික ප්‍රතිපාදනයක් වෙච්ච භෞතික චෙක්පත් ඉදිරිපත් කිරීම වෙනුවට ප්‍රතිබිම්බයේ චෙක්පතේ ප්‍රතිබිම්බයත් ඒහා සමාන වළංගු නීතිමය තත්වයක් කියලා ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් හඳුන්වා දුන්නට පස්සේ අපිට ලංකාව පුරා ඉමේජ් ක්ලියරින් සිස්ටම් එක එහෙම නැත්නම් ප්‍රතිබිම්බගත චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය නීත්‍යානුකූල කරගන්න හැකි වුණා. ඒකත් පැහැදිලිනේ. ඊගාවට මේ චෙක්පත් ඉමේජ් එක එහෙම නැත්නම් ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රියාවලිය ඇති කරලා ඊට යටි පහසුකම් සපයන්න ලංකා ක්ලියර් කියන පෞද්ගලික සමාගමට පැවරුවා. එතකොට මේ ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් කියන එක පෞද්ගලික සමාගමක් වුණාට
මේක පූර්ණ වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනිකුත් රාජ්‍ය බැංකු වල කොටස් හිමිකාරත්වයෙන් යුක්තව තියෙන ආයතනය. එතකොට බැංක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තමයි මේ ලංකා ක්ලියර් කියන ආයතනයේ ප්‍රයිවට් ලිමිටඩ් එක පාලනය වෙන්නේ. එයා තමයි මේ ලංකාව තුල ඉමේජ් ක්ලියරින් සිස්ටම් එක. එහෙම නැත්නම් චෙක්පත් වල ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් ආයතනය වුණේ. එතකොට සියලුම බැංකු තමන්ට ලැබෙන චෙක්පත් වල ප්‍රතිබිම්බය එහෙම නැත්නම් ඉමේජ් එක ස්කෑන් කරලා ප්‍රතිබිම්බය අරගෙන ඒක ලංකා ක්ලියර් එක වෙත තමයි යවන්නේ. එතකොට ලංකා ක්ලියර් එක සෝට් කරන මොන බැංකු වල චෙක්ද මේ වල තියෙන්නේ. ඒක නැවත වතාවක් ඒගොල්ලෝ සෝට් කරලා ඒ අදාළ බැංකු වලට යවනවා මුදල් ගෙවීම සඳහා. ගෙවන බැංකුවට යවනවා. ඊට පස්සේ ගෙවන බැංකුව ගෙවනවද නැද්ද කියන තීරණය අරගෙන ඒක ගෙවනව නම් ඒ අදාළ ගෙවීමේ සංඥාව ලබා දෙනු නැත්නම් ඒ රිටර්න් කරනවා නම් එහෙම නැත්නම් ගෙවන්නේ නැත්නම් ඒ නොගෙවන බවට වන අගරු නිවේදනය එහෙම නැත්නම් අගරු කිරීමේ සලකුණ කියන්නේ ගෙවන බැංකුව විසින් ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ලබා දෙනවා. ඊට පස්සේ නැවත වතාවක් ඔවුන් ඒක සෝට් කරනු කාටද මේ රැස් කරපු බැංකුව මොකක්ද අන්නේ රැස් කරපු බැංකුවට ඒක ගෙවලා නම් ගෙවපු බවත් නොගෙවා ඇත්නම් මේ නොගෙවීමට හේතු වන අගරු නිවේදනයත් ලංකා ක්ලියර් හරහා ලබා දෙනවා ඒ රැස් කරන බැංකුකරු. ඊට පස්සේ රැස් කරන බැංකුව ගෙවලා නම් චෙක් එක ඒ රැස් කරපු ගිණුමට එහෙම නැත්නම් ආදායකයාගේ ගිණුමට ඒ ධාරක විසින් තැන්පත් කරපු ගිණුමට ඒ මුදල ලබා දෙනවා. ඒ අගරු කරලා නම් අගරු නිවේදනය සහිතව ඒ රැස් කරපු බැංකුවේ ගිණුම් හිමියාට ඒ අගරු නිවේදනය ලබා දෙනවා ඒ චෙක්පත අගරු වෙලා මෙන්න රීසන් එක. එතකොට කලින් මේ අගරු නිවේදනය වෙනුවට දැන් ඕගොල්ලෝ චෙක් රිටර්න් නෝටිස් එක කියන එක එහෙම නැත්නම් චෙක්පත් අගරු නිවේදනය කියන එක දැකලා ඇති. ඒක printed form එක. A4 කොලයක තමයි එන්නේ. චෙක් එකේ ප්‍රතිබිම්බයත් සමග අගරු නිවේදනය චෙක් එකේ ප්‍රතිබිම්බය print වෙච්ච එහෙම නැත්නම් ප්‍රතිබිම්බය සහිතව අගරු සටහනක් සහිතව තමයි මේ අගරු නිවේදනය එන්නේ. හැබැයි මේ චෙක්පත භෞතිකව ඉදිරිපත් කරපු කාලේ චෙක් රිටර්න් එකේ රිමාර්ක් එක ගෙවන බැංකුව චෙක් එකේම සඳහන් කළා නැවතත් භෞතික චෙක්පත තමයි රැස් කරන බැංකුවට එව්වේ. ඒ වෙනුවට අද වෙනකොට මේ චෙක් රිටර්න් නෝටිස් එහෙම නැත්නම් චෙක්පත් අගරු නිවේදනය කියන එක නීතිගත කරලා තියෙනවා. ඒක printed form එකක්. ඒ print කරලා තියෙනවා චෙක්පත අගරු වීමට හේතු. එහෙම නැත්නම් අගරු නිවේදනයේ විදිහට සලකන චෙක්පතේ print කරලා තියෙනවා මොකද්ද මේ අගරුවට හේතු. කලින් චෙක්පතේ ලියලා තමයි තිබ්බේ ෆිසිකල් චෙක් එක රැස් ගෙවන බැංකුවට ගියාම චෙක්පතේම ලියනවා prefer to draw. එහෙම නැත්නම් වෙනත් payment stop by draw. චෙක්පත අනකරු විසින් නවතා ඇත. ගෙවීම නවතා ඇත. හරි මම ওই ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. ඔයාගේ පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ මේ CRN එක තමයි දැන් පාවිච්චි වෙන්නේ චෙක් එක වෙනුවට. දැන් චෙක් එක රැස් කරන බැංකුවේ තබාගෙන අපි හිතමු චෙක් එක අගරු වුණොත් CRN එක තමයි නැවත වතාවක් ලබා දෙන්නේ. චෙක්පත විදිහට. දැන් කලින් චෙක්පතම තමයි නැවතත් තැන්පත් කර පුද්ගලයාට ලබා දුන්නේ. නමුත් අද වෙනකොට චෙක් රිටර්න් නොටිෆිකේෂන් එක. එහෙම නැත්නම් චෙක්පත් අගරු නිවේදනය තමයි චෙක්පත අගරු වුණොත් චෙක්පත් තැන්පත් කරපු පුද්ගලයාට ලබා දෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී චෙක්පත තැන්පත් කරපු පුද්ගලයාට තියෙන ඔප්ෂන්ස් දෙකක්. එකක් තමයි මේ චෙක්පත අගරු වුණාම ඒ අගරු වුණොත් ඔහුට පුළුවන් නැවත අනකරුගෙන් ඒ මුදල් ලබා ගන්න. අනකරුට විරුද්ධව නීතියෙන් ක්‍රියා කරලා හරි එහෙම නැත්නම් ඔහුගෙන් මේ මුදල් ලබා ගන්න. නැත්නම් ඔහුට පිටසන් කර බාර දුන් පිටසන් කරුගෙන් මේ මුදල් ලබා ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව නැවතත් ඩිපොසිට් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නැවත ඩිපොසිට් කරන්න පුළුවන් වෙන්නේ ඒ CRN එකේ. එහෙම නැත්නම් චෙක්පත් අගරු නිවේදනයේ නැවත ඩිපොසිට් කළ හැකි අගරු සටහන් තියෙනවා. එකක් තමයි අපි හිතමු චෙක් එක account close කියලා තිබුණොත් අපිට නැවත ඩිපොසිට් කරන්න බෑ. හැබැයි චෙක් එක effect not realize මේ චෙක්පතට අදාළ ඒ කියන්නේ මේ
චෙක්පතේ තියෙන අනකරුගේ ගිණුමේ උපලබ්ධ නොවුණු චෙක්පත් තියෙනවා. එහෙම නැත්තම් ක්‍රෙඩිට් යම් අවස්ථාවක දැන් refer to drawer කියන එක උනත් යම් අවස්ථාවක අපිට අනකරු කියනවා නැවත ඉදිරිපත් කරන්න. ඒ වගේ වෙලාවක අනකරු කිව්වොත් ඒ කියන්නේ ඒ වෙලාවේ මුදල් නැති වුණාට නැවත වතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට චෙක්පත ඒ දිනේදී චෙක්පතේ දිනේට කලින් තමයි ඩිපොසිට් කරලා තියෙන්නේ. එතකොට මතුදාතම චෙක් එකක් කියලා තමයි මේක මේ රිටර්න් කරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක අපිට නැවතත් පුළුවන්. credit not verified කියන්නේ එයාගේ අය පිළිබඳව ප්‍රශ්නයන් ඒකෙදි නැවත ඩිපොසිට් කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී මතක තියාගන්න ඕන අනකරු සහ ආදායකයා අතර තියෙන සම්බන්ධය මත තමයි මේක නැවත ඩිපොසිට් කරනවාද නැද්ද කියන තීරණය ගන්න ආදායකයා විසින්. දැන් චෙක් එක ස්ටොප් කරලා තිබුණොත් අපි ගන්නෑ. ස්ටොප් කරලා තිබුණොත් ගන්න නැහැ. මොකද ඒක ස්ටොප් කරලා තියෙන්නේ ඒකේ ප්‍රශ්නයක් ආයි අපිට ගන්න බැරි වෙනවා. account close කරලා තිබ්බොත් අපිට ගන්න බෑ. හැබැයි නැති අනිත් අවස්ථාවල් දිනේ ප්‍රශ්නයක් නම් එහෙම නැත්නම් යම් අවස්ථාවක චෙක්පතේ දැන් වාස්තවික වෙනස්කමක් තිබුණොත් අපිට බෑ දෙවනි අස්සනක් අරගෙන ඉදිරිපත් කරන්න. මොකද ඒක අපිට ඔරිජිනල් චෙක් එක හම්බෙන්නේ නැහෙනේ. ඔරිජිනල් චෙක් එක නෙවෙයිනේ අපිට හම්බෙන්නේ චෙක් CRN එකක්. එතකොට අපිට බෑ මේ අනකරුගෙන් නැවත වෙනස්කමට අස්සනක් ගන්න. ඒ අවස්ථාවේදී නැවතත් අලුත් චෙක් පතක් තමයි ලබා ගන්න වෙන්නේ. ඔය කලින් අපිට ඒ අවස්ථාවේදී එම චෙක් පතටම අනකරුගේ අත්සනක් අරගෙන ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. නමුත් CRN එකේදී ඒක කරන්න බෑ. ඒකයි මේ CRN එකේ වෙනස. ඒ ටික පැහැදිලිනේ. පැහැදිලිද? එතකොට නැවත වතාවක් ඒ කියන්නේ චෙක් පතට තියෙන නීතිමය තත්ත්වෙම චෙක් රිටර්න් නොටිෆිකේෂන් එකට. එහෙම නැත්නම් චෙක් පත් අගරු නිවේදනයේට අද තියෙනවා. කලින් චෙක් එකට විතරයි පුළුවන් එය ගනුදෙනුකරු අපි හිතමු අනකරුට විරුද්ධව නීතිමය කටයුතු කරනවා නම් ඔරිජිනල් චෙක් එක අරන් උසාවියට යන්න ඕන. පොලිසියට යන්න ඕන. නමුත් අද වෙනකොට ඒ තත්ත්වයෙන් වෙනස්. අද පුළුවන් චෙක් රිටර්න් නොටිෆිකේෂන් එක. එහෙම නැත්නම් අගරු නිවේදනය අරගෙන අධිකරණයට ගිහිල්ලා අපිට අනකරුගෙන් මුදල් ලබා ගන්න. ඒක තමයි චෙක් රිටර්න් නොටිෆිකේෂන් එකට. එහෙම නැත්නම් අගරු නිවේදනයේට ආපු නීතිමය තත්ත්වය ඇති වෙන්නේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. එතකොට ගෙවීම් සහ පියවීම් පද්ධති පනත නිසා අපිට කලින් තිබ්බ විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ ඇතැම් තත්ත්වයන් වෙනස් වුණා. එතකොට ඒක විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බේ ෆිසිකල් චෙක් එක එහෙම නැත්නම් භෞතික චෙක්පත් ඉදිරිපත් කරන්න ඕන කියන එක ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 33 වෙනි වගන්තිය කියනවා විද්‍යුත් ඉදිරිපත් කිරීම වළංගුයි කියලා චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කිරීමට. එහෙම නැත්නම් චෙක්පතක් ඉලෙක්ට්‍රොනික ආකාරයට එහෙම නැත්නම් විද්‍යුත් ආකාරයට පිළිගැන්වීම නීත්‍යානුකූලයි කියලා ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 33 වෙනි වගන්තියේ තියෙනවා. ඒ වගේම විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බේ චෙක්පතේම අගරු සටහන දක්වලා භෞතික චෙක්පතම නැවත අනකරු වෙත හෝ අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන ඒ චෙක්පතේ මුදල් ලබා ගන්න. නමුත් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 34 වෙනි වගන්තියේ තියෙනවා චෙක් රිටර්න් නෝටිස් එක. එහෙම නැත්නම් චෙක්පත් අගරු නිවේදනය නීත්‍යානුකූලයි. එය පුළුවන් අධිකරණ කටයුත්තකට යොමු කරන්න. එහෙම නැත්නම් අනකරුට ඉදිරිපත් කර එය මුදල් ලබා ගන්න. ඒ වගේම චෙක්පත් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 36 වෙනි වගන්තියේ කියනවා ඒ පාර්ශවයන් වෙත තිබ්බ වගකීම දැන් වෙනස් වෙනවා කියලා. කලින් විනිමය බිල්පත් ආඥා පනතේදී චෙක්පත රැස් කරන බැංකුකරුට තිබ්බේ ආදායකයාගේ ගිණුමට පමණයි කියලා තිබ්බොත් ඒ ආදායකයාගේ ගිණුමට බඳ චෙක්පත එන්නේ කියලා බලලා චෙක්පත රැස් කිරීමට යවන්න. චෙක්පතේ කිසිම ටෙක්නිකල් එරර් එකක්. එහෙම නැත්නම් අපි කියන්නේ මතු පිටින් විධිමත්ද සම්පූර්ණද කියන එක බලන එක රැස් කරන බැංකුවේ කාර්ය නොවේ. එතකොට දිනේ වෙනස් වෙලා තිබුණත් අපි හිතමු දිනේ කපලා අස්සනක් නැතුව තිබුණත්
රැස් කරන බැංකුවට යවන්න පුළුවන්. ගෙවන බැංකුව තමයි තීරණය කරන්නේ ගෙවනවද නැද්ද. හැබැයි ඒ වගකීම ආවේ එතකොට ගෙවන බැංකුව අපි හිතමු නොසලකිලිමත් ලෙස ගෙව්වා. කස්ටමර් දිනේ කපලා තියෙන චෙක් එකක අපි ගෙවන බැංකුව ගෙව්වා. එතකොට වගකීම ආවේ ගෙවන බැංකුවට. ඒ තමයි පරණ තත්ත්වය. නමුත් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 36 වෙනි වගන්තියේ කියලා තියෙනවා පැහැදිලිවම රැස් කරන බැංකුවට තමයි දැන් තියෙන්නේ වඩාත් වැඩි වගකීම. ඒ කියන්නේ රැස් කරන බැංකුව තමයි මතු පිටින් චෙක් එකක් විධිමත්ද බලන්න. චෙක් එකක කල්ලිකුත් වෙලාද කියලා බලන එක රැස් කරන බැංකුවේ වගකීමක්. එතකොට කපල කොටලා තියෙනවා නම් ඒකට දෙවනි අත්සනක් තියනවද කියලා බලන එක රැස් කරන බැංකුවේ වගකීම. එහෙම නැතුව චෙක් එක ඉදිරිපත් කරොත් ගෙවන බැංකුවට දැන් යන්නේ ඉමේජ් එක. ඉමේජ් එක කියලා කියන්නේ ප්‍රතිබිම්බය. sorry. එතකොට රැස් කරන බැංකුව තමයි ෆිසිකල් චෙක් එක පේන්නේ. එතකොට එයා රැස් කරලා වැරදි ආකාරයට එහෙම නැත්නම් එයා දිනේට කලින් රැස් කරලා මතුදාතම චෙක් එකක් රැස් කරලා එහෙම නැත්නම් කල්ලිකුත්තු චෙක් පතක් රැස් කරලා ගෙවන බැංකුවට ඉදිරිපත් කරලා ගෙවන බැංකුවට දිනේ පැහැදිලි නැතුව ගෙවුවොත් මොකද එයාගේ ඉමේජ් එකේ සමහර වෙලාවට ඉමේජ් එක පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම රැස් කරන බැංකුවටයි වගකීමෙන්. දැන් අලුතෙන් චෙක් රිටර්න් රිමාර්ක් එකකුත් ආවා image not clear කියලා. එවැනි අවස්ථාවක නැවත වතාවක් image එක අරගෙන යවන්න ඕන රැස් කරන බැංකුව. මොකද ක්ලියර් ඉමේජ් එකක් ගෙවන බැංකුවට ගියේ නැති වුණාම එයාට පුළුවන් ඉමේජ් එක ක්ලියර් නෑ කියලා චෙක් පත අගරු කරන්න. ඉතින් මේක තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ මූලික තත්ත්වය. ඒ කියන්නේ අපිට විනිමය බිල්පත් ආඥා පනතෙන් තිබ්බ විනිමය බිල්පත් සහ චෙක්පත් සම්බන්ධයන් වල තත්ත්වය ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් එහෙම නැත්නම් වර්තමානයේ තියෙන මේ තාක්ෂණයේ භාවිතය චෙක්පත් සඳහා යොදා ගැනීමට තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් මේ ගෙවීම් සහ පියවීම් සම්බන්ධ නව නීති තත්ත්වයන් හඳුන්වලා දුන්නේ. මේ ටික පැහැදිලිද? එතකොට රැස් කරන බැංකුවේ වගකීම දැන් වැඩි වුණා. පැහැදිලිද? පැහැදිලි නම් කියන්නේ ඉක්මනට අපිට තව පොඩ්ඩයි තියෙන්නේ. පැහැදිලිද නැද්ද? හරි. ඊගාවට මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් බැංකු වලට තවත් අතිරේක ඒ කියන්නේ මේ චෙක්පත් ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රමය විතරක් නෙවෙයි නව ගෙවීම් සහ පියවීම් ක්‍රම කීපයක් හඳුන්වලා දුන්නා. එකක් තමයි ගෙවීම් කාඩ්පත්. එහෙම නැත්නම් බැංකු අතර ගෙවීම් කාඩ්පත්. එහෙම නැත්නම් හර කාඩ්පත් සම්බන්ධ නීතිමය තත්ත්වය ඇති කරා. ඒකට අදාළ මූලික නීතිය තියෙන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. එතකොට ක්‍රෙඩිට් කාඩ් ඔපරේෂන්ස් හර සහ ණය කාඩ්පත් වල ක්‍රියාවලිය යම් ආකාරයකට නීතිගත කරන්න මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් උපකාරයක් ලැබුණා. ඒකත් මේ ඇතිවිච්ච මූලික තත්ත්වයක්. ඒ වගේම බැංකු වලට වඩා වේගවත්ව බැංකු අතර මුදල් හුවමාරු කිරීමට ඒ කියන්නේ බැංකු අතර මුදල් හුවමාරු කරන්න අපිට තිබ්බේ කලින් චෙක් විතරයි. දැන් අලුතෙන් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්න රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට්ස්. එහෙම නැත්නම් RTGS. තත්කාලීන දල පියවීම් පද්ධතිය. ඒ ක්‍රමවේදයටත් අවශ්‍ය නීතිමය තත්ත්වය හඳුන්වලා දුන්නේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. විශාල බල්ක් පේමන්ට්ස් එහෙම නැත්නම් විශාල මුදල් බැංකු අතර හුවමාරු කරන්න මේ තත්කාලීන දල පියවීම් පද්ධතිය පාවිච්චි වෙනවා. ඒකේ නීතිමය තත්ත්වයක් ඇති කරේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් එහෙම නැත්නම් අපි කියන්නේ අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය ස්ලිප්ස් SLIPS කියලා කියන්නේ. අන්න ඒකට අවශ්‍ය මූලික නීතිමය රාමුව තවත් වර්ධනය කරලා ස්ලිප්ස් සඳහා වැඩි
නීතිමය තත්ත්වයක් එහෙම නැත්නම් කාර්යක්ෂම හැකියාවක් ලබා දෙන්න ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ අපිට ප්‍රතිපාදන ලබා දුන්නා. ඒ නිසා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ තියෙන මූලිකම හරය තමයි ලංකාවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ගෙවීම් සහ පියවීම් වඩා කාර්යක්ෂමව සිද්ධ කිරීම. ඒක තමයි අපිට මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ හරහා දැන් වඩාත් වේගයෙන් බැංකු අතර මුදල් මාරු වීමේ ක්‍රමවේදයන් නව ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මේක හඳුන්වලා දුන්නාට පස්සේ තවත් වඩා වේගයෙන් අලුත් බැංකු අතර ගෙවීම් ක්‍රමවේදයන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නෛතික රාමුව තියෙනවනේ. දැන් ශ්‍රී ලංකා මහා බැංකුවට සහ ශ්‍රී ලංකා ක්‍රිය පෞද්ගලික සමාගමකට එකතු වෙලා මේ නීති රාමුව මත ඉඳගෙන වඩා වේගවත් කාර්යක්ෂම ගෙවීම් සහ පියවීම් ක්‍රම හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ සෙෆ්ට්ස් කියලා ක්‍රමවේදයක් ආවා, කොමන් ATM ස්විච් එක ආවා. මේ සියලුම දේවල් වලට නීති රාමුව හැදුවේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත. පැහැදිලිනේ? ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ එතකොට මූලික කාර්යය තමයි ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් වඩා කාර්යක්ෂමව සිදු කර ගැනීමට අවශ්‍ය නීති රාමුව සකසලා ලංකාවේ මූල්‍ය පද්ධතිය වඩා කාර්යක්ෂම සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම. පැහැදිලිද? මොකද අපිට ඇත්තටම විනිමය විල්පත් ආඥා පනතට වැඩිය පොඩි වෙනස්කම් ටිකක් තමයි ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් වෙන්නේ. නමුත් ඒකෙන් ලංකාවේ ගෙවීම් සහ පියවීම් සම්බන්ධ වෙනසක් විශාල වෙනසක් ඇති වෙනවා. අපි බලාපොරොත්තු නොවුණු වඩා වේගවත්. දැන් අද වෙනකොට common electronic fund transfer system කියන CEFTS කියන එක හරහා එසැනින් එක බැංකුවක ඉඳලා තව බැංකුවක ගිණුමකට මුදල් යවන්න පුළුවන්. කලින් තිබ්බේ විනිමය විල්පත් ආඥා පනත යටතේ බැංකුවකින් තව බැංකුවකට යන්න චෙක් පතක් යන්නම ඒකට දවසක් යනවා. දැන් මේ තත්ත්වය තප්පර ගානකට එහෙම නැත්නම් එසැනින් එම තප්පරේම ඒ ගිණුමකින් ඩෙබිට් වෙලා තව ගිණුමකට ක්‍රෙඩිට් වෙන තත්ත්වය ඇති වෙලා තියෙනවා. පැහැදිලිනේ? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපිට අද අවසන් කරන්න පුළුවන් ගෙවීම් සහ පියවීම් පද්ධති පනත විනිමය විල්පත් ආඥා පනත සම්බන්ධ නීතිමය රාමුව. අවසానයි නේ. එහෙනම් මොකුත් ප්‍රශ්න නැත්තම් මම අවසන් කරන්නම්. නැවත මම එන්නේ තවත් සති කිහිපයකට පස්සේ මිස් දංගල්ලේ ඉදිරි සති දෙක තුන.